කැපිටල් බජටින් එහෙම නැත්නම් අපි කියන ප්‍රාග්ධන අයවැය කරණය කියලා. දැන් ඔයාලා මේ වෙනකොට මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ පාඩම් කොටස් කීපයක් ඒ කියන්නේ සම්බන්ධ ප්‍රධාන මාතෘකා කීපයක් කතා කරලා තියෙන්නේ. ඒ සම්බන්ධ අවබෝධය ලබාගෙන තියෙන මම හිතනවා මතකයි අපි ටයිම් වැලියු මුදලේ කාල වටිනාකම කතා කරා. ඊට පස්සේ අපි රිස්ක් ඇන්ඩ් රිටර්න් කියන සංකල්පය හඳුනාගත්තා. ඊට පස්සේ ස්ටොක්ස් එහෙම නැත්නම් බැලුම් කර කොටස් අපි කොහොමද වැලියු කරන්නේ? ඒ වගේ අගය ගණනය කරන්නේ කොහොමද? අපි මිලදී ගැනීමට තීරණයක් ගන්නකොට අපි කොහොමද ඒකේ නයිසර්ගික අගය ගණනය කරන්නේ? ඉන්ට්‍රින්සික් වැලියු එක. එතකොට ඒ වගේ අපි ඉතා වැදගත් පාඩම් ප්‍රධාන වශයෙන් කීපයක් ඒ වගේ මූලික කරුණු අපි කතා කරලා තියෙන්නේ දැන් මේ වෙනකොට විශාල වශයෙන්. ඒතර අපි ගත්තොත් මේ කැපිටල් බජටින් කියන පාඩම මූල්‍ය කළමනාකරණයේ වැදගත් පාඩමක්. ඒ වගේම තමයි මේ කැපිටල් බජටින් අපි සිංහලෙන් කියනවා ප්‍රාග්ධන අයවැයකරණය. මේ ප්‍රාග්ධන අයවැයකරණය කියන පාඩම ගත්තහම ඒකේ විශාල පරාසයක් තියෙනවා. ඉතින් ඔයාලා මම අර නැවතත් කියනවා වගේ මේ මූල්‍ය කළමනාකරණය කියන මේ විෂය ඇතුලේ ඔයාලා ඉගෙන ගන්නේ මූල්‍ය කළමනාකරණයේ ඊටාම සුළු ප්‍රමාණයක්. ඊටාම සුළු කොටසක්. එතකොට ප්‍රාග්ධන අයවැයකරණය කියලා ගත්තහම ඒක වෙනම විෂයක්. ආයෝජන තීරණ ඇගීම තමයි ප්‍රාග්ධන අයවැයකරණය කියන එක තුල සිද්ධ වෙන්නේ. එතකොට අපි පළවෙනි පාඩමට ගියොත් ඔයාලට මතකයි මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන තීරණ තුනක් අපි හඳුනාගත්තා. ආයෝජන තීරණ, මූල්‍යන තීරණ, කාරක ප්‍රාග්ධන කළමනාකරණ තීරණ, ලාභාංශ තීරණ වගේ අපි ප්‍රධාන තුනක් හතරක් හඳුනාගත්තා. සමහර පොත්වල තුනක් තියෙනවා, සමහර පොත්වල හතරක් තියෙනවා ලාභාංශ තීරණත් එක්ක. එතකොට දැන් අපි cost of capital කියන එක අපේ සම්බන්ධ වෙන්නේ මේ මූල්‍යණය. අපි කොහොමද මුදල් රැස් කරගන්නේ? ඒතර මුදල් රැස් කරගන්නකොට අපි ෆයිනෑන්ස් කරනකොට මූල්‍යණය කරනකොට ඒකේ cost එක ඒකේ පිරිවැය ගණනය කිරීම ආයතනයේ සමස්ත ප්‍රාග්ධන පිරිවැය හඳුනා ගැනීම කියන කරුණු අපි කතා කරා. එතකොට කාරක ප්‍රාග්ධන කළමනාකරණය කියන එක තමයි අපේ ඊළඟ ඩිසිෂන් එක ඊළඟ පාඩම තුල කරන්න පුළුවන් වුණොත් අපි ඒක කරමු. එහෙම නැත්නම් කැපිටල් ස්ට්‍රක්චර් කියන එක තමයි කතා කරන්න තියෙන්නේ. ඒ අනුව අපි ඒ කොටසත් මේකට ඇතුළත් වෙනවා. ඒතර මේ ඉන්වෙස්ට්මන්ට් එහෙම නැත්නම් කැපිටල් බජටින් කියලා කියන්නේ ඒ මූල්‍ය කළමනාකරණයේ ආයෝජන තීරණ කියන ඒ මූල්‍ය කළමනාකරුගේ භූමිකාව සම්බන්ධ වෙන්නේ මේ කැපිටල් බජටින් එහෙම නැත්නම් ප්‍රාග්ධන අයවැයකරණය කියන මේ මාතෘකාවත් සමග. එතකොට එhmenan වලට පැහැදිලි ප්‍රාග්ධන අයවැයකරණය කැපිටල් බජටින් කියලා කියන්නේ දිගු කාලීන ආයෝජන තීරණ ඇගීමේ ක්‍රියාවලිය තමයි මේකදී අපි කතා කරන්න යන්නේ. දිගු කාලීන කෙටි කාලින නෙමෙයි. දිගු කාලින කියන්නේ අපි දිගු කාලින ආයෝජන කියලා කිව්වහම මම ඔයාලගෙන් අහුවොත් ඔයාලට ඕන තරම් ව්‍යාපාර ආශ්‍රිත උදාහරණ දෙන්න පුළුවන් මොනවද දිගු කාලින ආයෝජන කියලා. ගොඩනැගිලි මිලදී ගැනීම, ඉඩම් මිලදී ගැනීම, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම, ඒ වගේ අපි දිගු කාලින ආයෝජනයක් කියලා කියන්නේ ඒ ආයෝජනයෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය වසරකට වඩා වැඩි කාලයක් තුල ව්‍යාපාරයට ලැබෙනවා නම් ලැබෙන ප්‍රතිලාභය වසර 2ක් 3ක් 4ක් 5ක් ඒ වගේ දිගු කාලයක් පුරා විහිදෙනවා නම් ඒතර ඒ වගේ අපි තීරණයකට කියනවා කැපිටල් බජටින් ඩිසිෂන් එක. එහෙම නැත්නම් ප්‍රාග්ධන අයවැය කරන තීරණය, එහෙම නැත්නම් දිගු කාලීන ආයෝජන තීරණය. ඒතර කෙටි කාලීන ආයෝජන තීරණ මොනවාද එහෙමනම්? කෙටි කාලීන ආයෝජන තීරණ කියලා කියන්නේ දැන් අපි යම්කිසි ආයෝජන තීරණයක් අපි ව්‍යාපාරයකදී අපිට ආයෝජන තීරණ ගන්න වෙනවා. ඒතර යම්කිසි ආයෝජන තීරණයක ඇතිවන ප්‍රතිලාභය එහෙම නැත්නම් ඒ තීරණයේ හින්දා අපිට ලැබෙන මුදල් ප්‍රවාහය අපිට ලැබෙන්නේ අවුරුද්දක් එහෙම නැත්නම් ගිණුම් වර්ෂයක් ඒ වගේ කෙටි කාලයක් තුළ පමණක් නම් ඒකට අපි කියනවා කෙටි කාලීන ආයෝජන තීරණ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි බඩු තොගයක් ගැනීම, ස්ටොක් එකක් ලබා ගැනීම. එතකොට ඒ ස්ටොක් එක බඩු තොගයක් ගන්නවා කියන්නේ අපේ ආයෝජනය. එතකොට ඒ බඩු තොගයත් එක්ක තියෙන ප්‍රතිලාභය කැෂ් ෆ්ලෝ එක ඒ ගිණුම් වර්ෂය තුලදී ඒක නිමා වෙනවා. එතකොට ඒ වගේ දේවල් අපිට කෙටි කාලීන ආයෝජනයක් විදිහට ඒ වගේම දැන් ওই භාණ්ඩාගාර පිල්පත්වල ආයෝජනය කිරීම වවුරුද්දක්
වගේ කෙටි කාලයක් සඳහා ස්ථාවර තැන්පතු වගේ ඒවා කෙටි කාලීන ආයෝජන. එතකොට මතක තියාගන්න අපි මෙතනදී කතා කරන්න යන්නේ දිගු කාලීන ආයෝජන සම්බන්ධයෙන්. දිගු කාලීන ආයෝජන තීරණයක් ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට ඔයාලට පේනවා මේ පාඩම අවසන් වෙනකොට ඔයාලා මොනවද ඉගෙන ගන්නෙ? You are learning objectives. එතකොට අපි ඉගෙන ගන්නවා the importance of the capital budgeting decisions. මේ මූල්‍ය කළමනාකරණයේදී ප්‍රාග්ධන අයවැය කරන තීරණවල තියෙන වැදගත්කම. ඊටම වැදගත්. ඒ වගේම තමයි ඊටම සංකීර්ණ තීරණයක්. මූල්‍ය කළමනාකරණයකට ගන්න වෙන ඊටම සංකීර්ණ තීරණයක් තමයි ප්‍රාග්ධන අයවැය කරන තීරණය. ඊට පස්සේ different types of investment projects අපි හඳුනා ගන්නවා මොනවද මේ ආයෝජන ව්‍යාපෘති කියලා කියන්නේ. ඒවා විවිධාකාරයට වර්ගීකරණය කරන්න පුළුවන් විවිධ පොත්වල විවිධ විදිහට ඒවා වර්ගීකරණය කරලා තියෙනවා. එතකොට අපි ඒවා මොනවද කියලා දල වශයෙන් සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි ප්‍රධාන වශයෙන් අපේ අවධානය යොමු කරන්නේ අපි මේ ප්‍රාග්ධන අයවැයකරණයේදී පාවිච්චි කරන tool. එහෙම නැත්නම් තාක්ෂණික ක්‍රම techniques. අපි කොහොමද මේ ප්‍රොජෙක්ට් එකක් ඉවලුවේට් කරන්න ප්‍රොජෙක්ට් එකක් අපි බාර ගන්නවද නැද්ද කියන තීරණය ගන්න අපි කොහොමද යොදාගන්නේ කියන එක තමයි අපි ප්‍රධාන වශයෙන් වැඩි ප්‍රමාණයක් මේ පාඩම තුළදී කතා කරන්නේ. ඒතර ඔය ටික තමයි අපි මේ කැපිටල් බජටින් ප්‍රාග්ධන අයවැයකරණය කියන පාඩම තුළ කතා කරන්න අදහස් කරන්නේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි. ඊට පස්සේ එහෙනම් අපි බලමු මොකක්ද මේ ප්‍රාග්ධන අයවැය කරන තීරණ කියලා කියන්නේ. මොකක්ද මේ ප්‍රාග්ධන අයවැය කරන තීරණවල ස්වභාවය? එතන මම අර මුලින්වත් ඔයාලට පැහැදිලි කරා ආයෝජන තීරණය, ප්‍රාග්ධන අයවැය කරන තීරණය ගත්තහම ඒකේ ස්වභාවය තමයි ඒ තීරණය නිසා ව්‍යාපාරයට ඇතිවෙන බලපෑම. ඒ බලපෑම මුදල් ප්‍රවාහයකින් වෙන්නත් පුළුවන්, නැත්නම් වෙන වාගේ බලපෑමක් වෙන්නත් පුළුවන්. නමුත් අපි මෙතන අදහස් කරන්නේ කැෂ් ෆ්ලෝ එකට වෙන බලපෑම. ප්‍රතිලාභයට වෙන බලපෑම අවුරුද්දකට වඩා වැඩි කාලයක් තුලට විහිදෙනවා නම් අවුරුද්දකට වඩා වැඩි කාලයක් තුල ලැබෙනවා නම් එතකොට අපි ඒ වගේ තීරණයකට කියනවා ආයෝජන තීරණයක් එහෙම නැත්නම් ප්‍රාග්ධන අයවැය කරන තීරණයක් කියලා. The investment decisions of a firm are generally known as the capital budgeting, capital expenditure. ප්‍රාග්ධන වේදන් කියලාත් අපි කියනවා. ප්‍රාග්ධන අයවැය කරන තීරණ කියලාත් කියනවා. ඒ වගේම ආයෝජන තීරණ කියලා කියනවා. The firm investment decisions would generally include expansion, acquisition, modernization and replacement. ඒතර මෙතන මේ second bullet එකේදී වලට පෙන්නන්නේ මේ ආයෝජන තීරණ ගත්තහම අර ඒවා දැන් උදාහරණයක් ඉදිරියට ගත්තොත් ප්‍රසාරණය කරන්න ව්‍යාපාරයේ අපි expand කරනවා. ප්‍රසාරණය කරනවා. ඒ කියන්නේ දැනට අපි කරගෙන යන්නේ එක නගරයක විතරයි අපේ ප්‍රොඩක්ෂන් එක නැත්නම් අපේ බිස්නස් එක අපි ඒක තව නගරයකට ගෙනියනවා. ඒතර ඒකට අපි කියනවා එක්ස්පැන්ෂන් එකක් කියලා. අපි ප්‍රසාරණය කරනවා. ඒ වගේම ඒ ප්‍රසාරණය වගේම ආයෝජන තීරණ. මොකද ඒ තීරණේ බලපෑම ව්‍යාපාරයට දිගු කාලයක් තුළ ලැබෙනවා. ඊට පස්සේ මේ ඇක්විසිෂන් එහෙම නැත්නම් අපි කියනවා අත්පත් කර ගැනීම. ඒ කියන්නේ අපි හිතමු අපේ ව්‍යාපාරය අපේ සමාන එහෙම නැත්නම් අපේ කම්පිටිටර් කෙනෙක් එහෙම නැත්නම් අපේ ප්‍රධාන සප්ලයර් කෙනෙක් වෙන්න පුළුවන් අපේ බිස්නස් එක ඇක්වයර් කරගන්නවා අත්පත් කරගන්නවා. එතකොට අපි එයාලගේ යටතටපත් වෙනවා. ඉතින් ඒ වගේ ඇක්විසිෂන් එකක් වෙනම පාඩමක් acquiring acquisitions කියලා කියන්නේ ආයෝජන තීරණවල. ඒතකොට ඒ වගේ දේවල් මේ ආයෝජන තීරණ කියන යටතට තමයි වැටෙන්නේ. මම අර කිව්වා මේ ආයෝජන ප්‍රාග්ධන අයවැයකරණය කියන පාඩම විශාල පරාසයක් තුල දිවෙන පාඩමක්. ඒතකොට acquisitions ඒ වගේ දේවල් වෙනම අපිට කතා කරන්න පුළුවන්. modernization අපි කියනවා නවීකරණය කිරීම. මොඩර්නයිසේෂන් කියලා කියන්නේ නවීකරණය. ඒ කියන්නේ දැන් අපි හිතමු දැනට අපේ ව්‍යාපාරේ නැත්නම් අපේ කාර්යාල පරිසරය AC කරලා නැහැ, ලස්සනට ෆර්නිචර් තියලා නැහැ. එහෙම නැත්නම් ඒකේ පෙනුම ආකර්ෂණීය අඩුයි. ඉතින් අපි ඒක ආකර්ෂණීය ලෙස වෙනස් කරනවා. අපි පාර්ටිෂන් කරලා ඒවට AC හයි කරලා ලස්සන ලොබි ඒරියාස් තියලා ඒවත් ආයෝජන තීරණ තමයි. මොකද ඒ තීරණ වලින් එන බලපෑම ව්‍යාපාරයට
කෙටි කාලයක් තුල නෙමෙයි දිගු කාලයක් තුල ලැබෙනවා. ඊට පස්සේ රීප්ලේස්මන්ට් එකක් වෙන්න පුළුවන්. අපි කියනවා ප්‍රතිස්ථාපනය කිරීම. ප්‍රතිස්ථාපනය. ඒතර ප්‍රතිස්ථාපනය කියලා කියන්නේ දැන් අපි හිතමු උදාහරණයක් විදිහට අපි දැනට අපේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය අපි සිද්ධ කරගෙන යන්නේ ශ්‍රම සූක්ෂම විදිහට labor intensive. අපි මේ ශ්‍රම සූක්ෂම හදන ප්‍රොඩක්ට් එක අපි ප්‍රාග්ධන සූක්ෂම විදිහට හදන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි මැෂින්ස් අරගෙන කම්පියුටර්ස් අරගෙන සේවකයෝ අඩු කරලා ලේබරර්ස්ලා අඩු කරලා අපි ඒක කැපිටල් ඉන්ටෙන්සිව් ප්‍රාග්ධන සූක්ෂම ව්‍යාපාරයක් නිෂ්පාදන ක්‍රියාවලියක් බවට පත් කරනවා. ඒතර ඒ වගේ එකට අපි කියනවා ප්‍රතිස්ථාපනය. ප්‍රතිස්ථාපනය කිරීම. එහෙම නැත්නම් අපි හිතමු අපේ තියෙන ටයිප්‍රයිටර් එක අපි දැනට ටයිප් කරන්නේ ටයිප්‍රයිටර් එකේ. මේ ටයිප්‍රයිටර් එක අපි රීප්ලේස් කරනවා කම්පියුටර් එකක් එක්ක. රිප්ලේස්මන්ට් එක. ඒතර ඒ වගේ දේවල් ආයෝජන තීරණ යටතට වැටෙන්නේ. sale of division of business divestment කියලා කියනවා. ඒ කියන්නේ අපි ව්‍යාපාරයේ එක කොටසක් විකුණනවා අත්හරිනවා. එක කොටසක් අපි මේ අපි ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට අපි එක කොටසක් අපි මේ sale of division of business is also as an investment decision. ඒ කියන්නේ ඒකත් අපි ආයෝජන තීරණයක් විදිහට ගන්නවා. එතන මේ වගේ ඔයාලට මම අර රෙකමන්ඩඩ් කරලා තියෙන පොත්පත් කියවුවොත් මේ ආයෝජන කියන පාඩමට අදාළව මේ කරුණු මේ පාඩම් වල මුල් පිටුවල මුල් කොටස් වල ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. ඉතින් ඇත්තටම මේ උපාධියකට සූදානම් වෙන ශිෂ්‍ය පිරිසක් විදිහට මේ පොතපත කියවීම අවශ්‍යයි. ඒතකොට ඒව තුළින් ඔයාලට මේවා තවදුරටත් අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා අපි තුන්වෙනි බුලට් එකට ගියොත් decision like the change in the methods of sales distribution. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපේ බෙදා හැරීමේ ක්‍රියාවලිය අපි දැනට අපි කරන විදිහ අපි හිතමු ගෙදරින් ගෙදරට ගිහිල්ලා ඩිරෙක්ට් සේල් එකක් කරන්නේ. ඍජු බෙදා හැරීම. ඉතින් මේ ඩිස්ට්‍රිබියුෂන් channel එක අපි වෙනස් කරනවා. අපි ඒ වෙනුවට අපි වෙන ක්‍රමයක්. අපි සුපර් මාකට් සීරීස් වලට ගිහිල්ලා භාණ්ඩ දාලා සුපර් මාකට් සරහා භාණ්ඩ බෙදා හරිනවා. ඉතින් ඒවත් ආයෝජනය තමයි. ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් කැම්පේන්ස්. ප්‍රචාරණය. දැන් අපි දන්නවා රූපවාහිනියේ තප්පර ගානක දැන්වීමකට ලක්ෂ ගානක් වියදම් කරනවා. විශාල මුදලක් මේවා කරනවා. ඒතර ඒව ඇවිල්ලා ප්‍රචාරණය. ඇඩ්වර්ටයිස්මන්ට්. ඒතර මේ ප්‍රචාරණය කියලා කියන්නේ ආයෝජනයක්. මේ ප්‍රචාරණ වියදම තුන අපි බලාපොරොත්තු වෙනවා අපේ ව්‍යාපාරයට තියෙන ආකර්ෂණය වැඩි වෙලා අපේ විකුණුම් වැඩි වෙලා බිස්නස් එක දියුණු වෙයි කියලා. ඒතර ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එක. ඒතර අපි ගත්තොත් එහෙම තම අපේ ව්‍යාපාරයේ ඉන්න සේවකයෝ අපි ට්‍රේන් කරනවා. එයාලව අපි විදේශ පුහුණු වලට යවනවා. එයාලව අපි ට්‍රේනින් ඒ වගේ පුහුණු වැඩවලට යවනවා. ඒවත් ආයෝජන. ඒතර සේවකයෙක්ගේ පඩිය වැඩි කරනවා නම් කළමනාකරුගේ පඩිය වැඩි කරනවා නම් ඒකත් ආයෝජනයක්. කළමනාකරුවේ බඳවා ගන්නවා කියන්නේ ආයෝජන තීරණයක්. ඒතර ඒ වගේ වලට පුළුවන් ව්‍යාපාරයක ඕනම තරම් ආයෝජන තීරණ හඳුනා ගන්න. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. අපි රිසර්ච් වලට ඒවා සංවර්ධනය කරන්න පර්යේෂණ සහ සංවර්ධන වලට අපි පාවිච්චි කරන සල්ලි වෙන් කරන සල්ලි. ඒතර මේවා ව්‍යාපාරයේ වෙන් කරන්නේ ඒ වගේ යම්කිසි ප්‍රතිලාභයක් ව්‍යාපාරයට අනාගතේ ලබා ගන්න. ඒතර මේ හැම දෙයක්ම අපි හඳුනා ගන්නවා මේ ආයෝජන තීරණ කියලා. ඒතර මම හිතනවා ඔයාලට දැන් පැහැදිලි have long term implications for the firm's expenditures and benefits. ඒතර මේ හැම තීරණයකින්ම ව්‍යාපාරයේ පිරිවැයට වියදම් වලට සහ ව්‍යාපාරයට ලැබෙන ප්‍රතිලාභ වලට දිගු කාලීන බලපෑමක් තියෙනවා. ඒතර ඒම නිසා මේවා අපි හඳුනා ගන්නවා මේ investment decisions එහෙම නැත්නම් ආයෝජන තීරණ විදිහට. Capital budgeting decision is the most complex decisions faced in management. ඒතර මම මුලදී කිව්වා මේ ප්‍රාග්ධන අයවැය කර තීරණය කියලා කියන්නේ කළමනාකරුවේ මුල්ලේ කළමනාකරුවේ මුණ දෙන ඊටාම අමාරුම තීරණය ගන්න. ඊටාම විශාල වශයෙන් විශ්ලේෂණයකට පස්සේ විශාල වශයෙන් මේ සම්බන්ධව සොයාබැලීමකට පස්සේ ගත යුතු තීරණයක්. එතකොට දැන් අපි මූල්‍ය කළමනාකරණයේ හඳුනා ගන්නවා මේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් are the
are the more complex, more complicated and most difficult decisions that finance manager has to take. ඒ කියන්නේ මූල්‍ය කළමනාකරුවෙකුට ගන්න වෙන අමාරුම තීරණය විදිහට අපි investment decisions අඳුර ගන්නවා. එතකොට අපි බලමු මේ අමාරු කියන එක මම ඉස්සරහදී කියන්නම්. දැන් මෙතනදී නැවත ඔයාලට පේනවා මේ ස්ලයිඩ් එකේ දක්වලා තියෙන්නේ මේ ප්‍රාග්ධන අයවැය කරන තීරණවල වර්ගීකරණය. ප්‍රාග්ධන අයවැය කරන තීරණවල වර්ගීකරණය දැන් අර මම කලින් ප්‍රකාශ කරා වගේ අපිට මේ විදිහට වර්ග කරන්න පුළුවන්. පුළුල් කිරීමේ තීරණ, විවිධාංගීකරණ තීරණ, ඩයිවර්සිෆිකේෂන්, රීප්ලේස්මන්ට් කියලා කියන්නේ ප්‍රතිස්ථාපන තීරණ, මොඩර්නයිසේෂන් කියලා කියන්නේ නවීකරණය කිරීම. ඒතකොට ඒ වගේම අපිට ඕන නම් මේ ප්‍රාග්ධන අයවැය කරන තීරණ වර්ග කරන්න පුළුවන් මේ ක්ලාසිෆිකේෂන් එකටත් එක්ක. අපි කියනවා mutually exclusive investment. අපි සිංහලෙන් කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වූ ව්‍යාපෘති. mutually exclusive. ඊට පස්සේ අපිට independent investment. ස්වාධීන ආයෝජන. ස්වාධීන independent. එකිනෙක මත රැඳියාවක් නැති කියන එක. ඊට පස්සේ contingent investment එහෙම නැත්නම් අපි කියනවා පරායත්ත investment කියලා. එහෙම නැත්නම් අපි කියනවා dependent projects කියලා. එතකොට යම්කිසි ව්‍යාපෘතියක් මත රැඳිලා තියෙන ඒ dependent projects වෙන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ ඔයාලට මේ slide එකේ දකින්න පුළුවන් classifications දෙකක්. ඒතර මේ විදිහට classify කරන්න පුළුවන් ප්‍රාග්ධනය කරන තීරණ, ඒ වගේම මෙහෙම විදිහට classify කරන්න පුළුවන්. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වූ ආයෝජන, independent investment කියන්නේ ස්වාධීන ව්‍යාපෘති, ස්වායත්ත කියලා කියනවා. contingent කියලා කියන්නේ පරායත්ත නැත්නම් dependent ව්‍යාපෘති. එතකොට අපි independent කියලා කියන්නේ මේකේ අපි මේක නැවතත් කියනවා recommendations books වලට ගත්තොත් මේවා පැහැදිලි කරලා තියෙනවා. independent කියලා කියන්නේ එක ව්‍යාපෘතියක් බාර ගැනීම තව ව්‍යාපෘතියක් ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් වෙන්නේ නැහැ. ඒකයි ඉන්ඩිපෙන්ඩන්ට් කියලා කියන්නේ. අපි හිතමු උදාහරණයක් විදිහට ටොයෝටා කම්පැනි එක. දැන් ටොයෝටා කම්පැනි එක එයාලගේ ව්‍යාපෘති දෙකක් තියෙනවා. සේල්ස් ප්‍රොඩක්ෂන්ස් වැඩි කරන්න. එතකොට එයාලා බලාපොරොත්තු වෙනවා සැහැල්ලු වාහනවල නිෂ්පාදනය 10%කින් සහ අපි හිතමු බර වාහනවල නිෂ්පාදනය 10%කින් වශයෙන් මේ ප්‍රොඩක්ෂන් කැපැසිටි එක නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි කරන්න. එතකොට සැහැල්ලු වාහන නිෂ්පාදනය කරන ව්‍යාපෘතිය feasible වුණා කියලා බර වාහන නිෂ්පාදනය කරන ව්‍යාපෘතිය රිජෙක්ට් වෙන්නේ නැහැ. ඒ ව්‍යාපෘති දෙක ගත්තාම ඒවා ස්වාධීනයි. independent. ඒතකොට ඒ වගේ ව්‍යාපෘති වලට තමයි අපි කියන්නේ මේ independent investment කියලා. ඒතකොට independent investments වල තියෙන විශේෂ ලක්ෂණය තමයි ඒ ව්‍යාපෘති තියෙන්නේ විවිධ අරමුණු සඳහා. ඒ ව්‍යාපෘති තියෙන්නේ විවිධ අරමුණු සඳහා. ඒ කියන්නේ අරමුණු කීපයකට. පොදු අරමුණකට නෙමෙයි. ඒතකොට ඒ හින්දාම එක ව්‍යාපෘතියක් ආරම්භ කිරීම තව ව්‍යාපෘතියක් ප්‍රතික්ෂේප වීමට තව ව්‍යාපෘතියක් අතහැරීමට හේතුවක් වෙන්නේ නැහැ. ඒකයි අපි ඒවට ඉන්ඩිපෙන්ඩන්ට් කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ එක තමයි මොකද්ද? mutually exclusive. අපි mutually exclusive කියලා කිව්වේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර. ඒතර අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කියන එකේ තේරුම එහෙනම් ඔයාලට පැහැදිලි. ඒ කියන්නේ එක ව්‍යාපෘතියක් අපි accept කරනකොට අනිත් ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප වෙනවා. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට ව්‍යාපාරයට ෆොටෝකෝපි මැෂින්ස් දෙකක් ගන්න, ෆොටෝකෝපි මැෂින් එකක් ගන්න සප්ලයර්ස්ලා 4 දිනකින් කොටේෂන්ස් ගෙනල්ලා තියෙනවා. ඒතර මේවා ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් ආයෝජන තීරණ. එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් ටික ඇනලයිස් කරලා අපි මොන සප්ලයර් එකෙන්ද ගන්නෙ මොකක්ද අපිට වඩා සුදුසු වෙන්නේ කියලා තීරණය කරනකොට අනිත් ඒවා ටික නිරායාසයෙන්ම රිජෙක්ට් වෙනවා. ඒවා ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් ඒකට තමයි අපි කියන්නේ mutually exclusive. ඒතර mutually exclusive නැත්නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති වල තියෙන ස්වභාවය තමයි ඒ ව්‍යාපෘති අපි agreement ලක් කරන්නේ පොදු අරමුණකට. පොදු ඒ කියන්නේ same objective. නමුත් අපි ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොජෙක්ට් වල ගත්තොත් different objectives. විවිධ අරමුණු තියෙන්නේ. ඒතර ඒ අරමුණු ඉෂ්ට කරගන්න ඒ ව්‍යාපෘති බාර ගන්න වෙනවා. එතකොට mutually exclusive ඒවා for the same objective.
පස්සේ ඊළඟ එක contingent කියලා කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වාගේ dependent එහෙම නැත්නම් අපි කියන පරායක්ත ව්‍යාපෘති dependent කියලා කියන්නේ යම්කිසි ව්‍යාපෘතියක් තව ප්‍රධාන ව්‍යාපෘතියක් මත රැඳිලා තියෙනවා නම් අපි ඒකට කියනවා dependent projects කියලා. එහෙම නැත්නම් contingent ව්‍යාපෘති කියලා. මේකට හොඳම උදාහරණය තමයි දැන් අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමු ව්‍යාපාරයක් ඉතා දුෂ්කර එහෙම නැත්නම් ඉතා ඈත ග්‍රාමීය ප්‍රදේශයක අපි හිතමු නිෂ්පාදනාගාරය එහෙම නැත්නම් ෆැක්ටරි එක එස්ටැබ්ලිෂ් කරන්න අදහස් කරනවා. ඉතාම රිමෝට් ඒරියා එක දුෂ්කර ඈත පළාතක. එතකොට මෙයාලා මේ ෆැක්ටරි එක එස්ටැබ්ලිෂ් කරනවා නැත්නම් ෆැක්ටරි එකක් දානවා කියන එක තමයි ප්‍රධාන ව්‍යාපෘතිය. එතකොට මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙච්ච පොඩි ව්‍යාපෘති කීපයක් තියෙනවා. ෆැක්ටරි එක අපි දානකොට යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඕන. සේවකයන්ගේ නවාතැන්, විදුලිය, ජලය, ඒ සියලුම දේවල් පාලම් යන පාරවල් ඒ සියලුම දේවල් සංවර්ධනය කරන්න ඕන. එතකොට ෆැක්ටරි එක කියන ප්‍රධාන ව්‍යාපෘතියට පොඩි ව්‍යාපෘති කීපයක් එකතු වෙලා තියෙනවා. පොකුරක් තියෙනවා. එතන අන්න ඒ වගේ වට අපි කියනවා contingent. එතන ඒකේ ව්‍යාපෘතියේ feasibility එක කරනවා නැද්ද කියන එක රැඳිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් අර ඒ ප්‍රධාන නැත්නම් ඒ මූලික ව්‍යාපෘතිය මත. එතන ඒ වගේ වට තමයි අපි කියන්නේ dependent නැත්නම් අපි කියනවා පරායක්ත ව්‍යාපෘති කියලා. එතකොට අපි ප්‍රධාන වශයෙන් මේ පාඩමේදී ඔයාලගේ ගණන් වලදී එහෙම නැත්නම් ඔයාලට ලැබෙන අභ්‍යාස වලදී ඔයාලට ලැබෙන්නේ මේ ස්වායත්තීන සහ mutually exclusive නැත්නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වූ ව්‍යාපෘති පමණයි. independent සහ mutually exclusive. හරි. එතකොට ඊට පස්සේ මම හිතනවා ඔයාලට මේ බජටින් ප්‍රාග්ධන ව්‍යාපෘති වර්ගීකරණය මම හිතන්නේ පැහැදිලි. විවිධ විදිහට වර්ග කරන්න පුළුවන්. අපි මෙතනදී ඔය mutually exclusive සහ independent කියන ව්‍යාපෘති වර්ගීකරණය ගණන් වලදී පාවිච්චි කරනවා. මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා මූල්‍ය කළමනාකරුවෙකුට ගන්න සිද්ධ වෙන ඊටාම දුෂ්කර ඊටාම අමාරු තීරණය තමයි ආයෝජන ඩිසිෂන් එක. මූල්‍ය ආයෝජන තීරණ. ඒකට හේතු මොන ප්‍රධාන වශයෙන් මෙන්න මේ හේතු. එකක් තමයි මේ growth කියන එක. growth කියලා කියන්නේ වර්ධනය. වර්ධනය. ඊට පස්සේ risk අවදානම. ඊට පස්සේ funding කියලා කියන්නේ මුදල් ප්‍රවාහය. funding. ඊට පස්සේ irreversibility කියලා කියන්නේ ආපසු ඒක රිවර්ස් කරන්න බෑ කියන එක irreversibility. ඒක අපිට erase කරලා මකලා එඩිෂන් එක ගත්තට පස්සේ අයින් කරන්න බෑ irreversible. ඒක අපිට නැවත තිබුණු තැනට අරන් යන්න බෑ. ඒතර මේ වගේ ප්‍රධාන හේතු හතරක් ප්‍රධාන වශයෙන් හේතු හතරක් දාලා තියෙනවා. ඊට වඩා තියෙනවා නිසා මේ මූල්‍ය කළමනාකරණේ ආයෝජන තීරණය කියන එක ඉතාම සංකීර්ණ තීරණයක් බවට කළමනාකරුවෙකුට පත් වෙලා තියෙනවා. growth කියලා ගත්තාම මේ ආයෝජන තීරණ ඍජුවම මේ ව්‍යාපාරවල නැත්නම් මේ බිස්නස් එකේ වර්ධනයට බලපානවා. ඍජුවම වර්ධනයට බලපානවා. growth එක කියලා කියන්නේ අපි අත්‍තරම කිව්වොත් මේ ව්‍යාපාරයේ අගය appreciate වීම. ව්‍යාපාරයේ අගය ඉහළ යාම. ඒක තමයි growth එක කියලා කියන්නේ. ඒතර ඔයාලට මතකයි growth එක මනින්න පුළුවන්. ඔයාලට මතකයි return on equity into retention ratio. අපි අර විවිධ සමීකරණ අපි ඉගෙන ගත්තා. ඒතකොට ඒ වගේ දැන් අපි සමීකරණ අතහැරුවාම මේ growth එක කියලා කියන්නේ appreciation of the business. ව්‍යාපාරයේ අගය වැඩි වීම. ඒතර ව්‍යාපාරයේ අගයට මේ ආයෝජන තීරණ ඍජුවම බලපානවා. ඒතර අපි හොඳ ආයෝජන තීරණයක් සුද්ධ වර්තමානයේ ධන ඒ වගේම තමයි ව්‍යාපාරයේ වැලියු එක වැඩි කරන ආයෝජන තීරණයක් අපි ගත්තේ නැත්තම්
පැහැදිලිවම ඒක ව්‍යාපාරයේ දිගු කාලීන වර්ධනයට ඍජු බලපෑමක් ඇති කරනවා වර්ධනය බාල වෙන්න හෝ වර්ධනය අඩු වැඩි වෙන්න. ඒතකොට ඒ හින්දා මේ importance of capital budgeting කියන එක තමයි කතා කරන්නේ. එතකොට ඒක අපිට වැදගත් වෙනවා මොකද මේ ආයෝජන තීරණය ඍජුවම ව්‍යාපාරයේ වර්ධනයට බලපාන නිසා. ඒතකොට ඊළඟ එක තමයි මේ risk එක. ඒතකොට ඔයාලා දන්නවා value කියන එක අපි ගණනය කරන්නේ value කියන එක අපි ගණනය කරන්නේ අපිට ලැබෙන අනාගත මුදල් ප්‍රවාහවල වර්තමාන අගය සම්බන්ධ කරගෙන. එතකොට වර්තමාන අගය කියන එක ගණනය කරනකොට ඔයාලා දන්නවා අපි මේ මුදල් ප්‍රවාහ අපි වට්ටම් කරනවා ඩිස්කවුන්ට් රේට් එකකින්. මුදල් ප්‍රවාහ අපි වට්ටම් කරනවා වට්ටම් සාධකයකින්. දැන් මේවා ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ ටයිම් වැලියු වල. එතකොට මේ වට්ටම් සාධකය තුල ඔයාලා දන්නවා ඒ වට්ටම් සාධකය තුල රිෆ්ලෙක්ට් වෙනවා රිස්ක් එක. වට්ටම් සාධකය තුල රිෆ්ලෙක්ට් වෙනවා රිස්ක් එක. එතකොට රිස්ක් එක වැඩි වෙනකොට වැලියු එක අඩු වෙනවා. ඒ වට්ටම් කිරීමේ ඉෆෙක්ට් එකත් එක්ක රිස්ක් එක වැඩි වෙනකොට වැලියු එක අඩු වෙනවා. එතකොට අපි හොඳ ආකර්ශනීය ආයෝජනයක් කරේ නැත්නම් එතකොට ඒ ව්‍යාපාරයේ ඒ ආකර්ෂණයට බලපානවා ව්‍යාපාරයේ වැලියු එකට බලපානවා. එතකොට අපේ ව්‍යාපාරික අවදානම බිස්නස් රිස්ක් එක ඉහළ යනවා. එතන බිස්නස් රිස්ක් එක ඉහළ යනවා කියලා කියන්නේ අපේ ඍජුවම growth එකට බලපානවා value maximization එකට බලපානවා. එතන මේ ආයෝජන තීරණවල තියෙන ඉතා වැදගත් එකක් තමයි ඒක රිස්ක් එකට ඍජුවම සම්බන්ධයි. අපි ගන්න ආයෝජන තීරණය ඒක වැරදි වුණා. ඒක feasible නැත්නම් ඒක අපි ගන්නේ මේ NPV positive වෙන ආයෝජන තීරණයක් නොවුනොත් පැහැදිලිවම එතන අපේ ව්‍යාපාරයේ අවදානම ඉහළ යන්න හේතුවක් වෙනවා. අවදානම ඉහළ යනකොට අපිට value එක maximize කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපේ funding කියලා ගත්තාම ඒ කියන්නේ මුදල් ප්‍රවාහය අරමුදල දැන් අපි ආයෝජන තීරණයක් කියලා කියන්නේ රුපියල් 100ක 200ක ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි. අපි මිලියන ගානක කෝටි ගානක ඉන්වෙස්ට්මන්ට් එකක්. ලොකු මුදලක් අපි ඒකට යොදවනවා. ව්‍යාපාරයේ ෆයිනෑන්ස් කරපු කැපිටල් වලින් ෆයිනෑන්ස් කැපිටල් එකෙන් විශාල ප්‍රමාණයක් ලොකු amount එකක් අපි ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් වලට යොදවනවා. ඒතර ඒ හින්දාම මේකෙන් ව්‍යාපාරයේ වෙන බලපෑම ඉතා වැඩි. ලොකු අරමුදලක් එක තමයි මේ ඩිසිෂන් එක අපි ගන්නෙ. මේ ස්ටොක් එකක් ගන්නවා වගේ පොඩි එකක් නෙමෙයි. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ෆැක්ටරි එකක් දාන එක ප්‍රොඩක්ට් එකක් ඉන්ට්‍රොඩියුස් කරන එක ඇක්විසිෂන් එකක් වගේ දෙයක් කරන එක මර්ජ් එකක් කරන එක මේවා ඉතාම මේ බරපතල ආයෝජන තීරණ. ඒතර මේ ආයෝජන තීරණ වලට විශාල මුදලක් අවශ්‍යයි. අපිට ෆන්ඩ් රේස් කරන්න වෙනවා. සමහර වෙලට අපිට කොටස් නිකුත් කරන්න වෙනවා නැත්තේ. ණය ලබා ගන්න වෙනවා බැංකු වලින් මේ ආයෝජන තීරණයට යන්න. ඒක විශාල ණයක් අපි ගන්නෙ. එතකොට ඒ ණය ඒ ආයෝජනයට අපි යොදවනවා. එතකොට අපිට ඒ ආයෝජනෙන් ඒ ප්‍රතිලාභය කොස්ට් එක අභිභාග්‍ය ප්‍රතිලාභයක් ලැබුණ නැත්නම් ව්‍යාපාරයට වැලියු එකට ඒක බලපානවා. ඒතර ඒ හින්දා මේ විශාල මුදලක් අපි ආයෝජන තීරණවලදී යොදා ගන්න හින්දා සම්බන්ධ වෙන හින්දා මේක ඊටාම වැදගත් තීරණයක්. ඊටාම වැදගත් තීරණයක් මූල්‍ය කළමනාකරණය. ෆන්ඩින් විශාල අරමුදලක් පාවිච්චි කරන හින්දා. හතරවෙනි කාරණය තමයි මේ රිවර්සිබිලිටි කියලා කියන්නේ. අපි ආයෝජන ප්‍රාග්ධන අයවැයකරණය කියන්නේ ක්‍රියාවලියක්. එක රැයකින්, එක පැයකින්, එක තප්පරයකින් ගන්න තීරණයක් නෙමෙයි. ඒක ප්‍රොසෙස් එකක්. සමහර විට මේ ප්‍රොසෙස් එකට මාසයක් දෙකක් අවුරුද්දක් වගේ ගත වෙන්නත් පුළුවන්. ඒකට අපි එහෙම ගත කරලා එහෙම අපි ඇනලයිස් කරලා ඒ ගන්න තීරණය ගත්තට පස්සේ අපිට ඒක රිවර්ස් කරන්න බෑ. රියල් ඔප්ෂන්ස් තියෙනවා කාලයක් යනකොට අපිට මාකට් එකේ වෙන වෙනස්කම් එක්ක අපි රියල් ඔප්ෂන්ස් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. නමුත් අපිට බේසිකලි සම්පූර්ණ අපිට ඩිසිෂන් එක ආපහු රිවර්ස් කරලා ඒක අපිට ආපස්සට දාන්න බෑ. මොකද අපි විශාල ගිලුණු පිරිවැයක්
විශාල sunk cost එකක් මේ investment decisions evaluate කරන්න යනවා. ඒ sunk cost එක අපිට ආය ගන්න බෑ. ඒක ගිලිලා ඉවරයි. ඒතර ඒ හින්දා මේවා අපිට reverse කරන්න බෑ. මේ decisions ගත්තට පස්සේ අපිට ඒවා ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ projects අපිට invest කරන්න වෙනවා. ඒක ඒ හින්දා අපි ඊටාම අවබෝධයෙන් ඊටාම වැදගත් පැහැදිලිව මේක ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා වඩාම යෝග්‍ය විදිහට මේ තීරණය ගන්න ඕන. ඉතින් ඒ හින්දා වලට දැන් පැහැදිලි මම හිතන්නේ මේ importance of the capital budgeting decisions. ප්‍රාග්ධන අයවැය කරන තීරණවල වැදගත්කම ප්‍රාග්ධන අයවැය කරන තීරණ වැදගත්කම පැහැදිලි කරන්න කියන වලට වගේ ප්‍රශ්නයක් තිබුණොත් වලට පුළුවන් වෙන්න ඕන ප්‍රාග්ධන අයවැය කරන තීරණයක් කියන්නේ මොකක්ද? ප්‍රාග්ධන අයවැය කරන තීරණවලට උදාහරණ මොනවද? ඒතර මේ වගේ තීරණ ගත්තාම ඒවා growth එකට බලපානවා, වර්ධනයට බලපානවා, අවදානමට බලපානවා, අපේ funds වලට බලපානවා, cash flow එකට, funds කියලා කියන්නේ මුදල් ප්‍රවාහයට බලපානවා. ඊට පස්සේ මේ decisions ආපහු රිවර්ස් කරන්න බෑ. ආපස්සට ගන්න බෑ. එතකොට ඒ වගේ හේතු හින්දා මේ ප්‍රාග්ධන අයවැය කරන තීරණ ව්‍යාපාරයක ඉතාම වැදගත්. ව්‍යාපාරයක ඉතාම වැදගත් තීරණයක් වෙනවා. ඉතින් ඒ හින්දා අපිට මේ විදිහට ඒ වැදගත්කම කතා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි එහෙනම් බලමු මේ capital budgeting process. දැන් මම ඔයාලට කිව්වා මේ ප්‍රාග්ධන අයවැය කරන තීරණය කියන්නේ overnight එක රැයකින් ගන්න තීරණයක් නෙමෙයි. එක රැයකින් එක පැයකින් ගන්න බෑ. මේ ප්‍රාග්ධන අයවැය කරන කියලා කියන්නේ process එකක්. ඒක ක්‍රියාවලියක්. ඒකේ සමහර අනිවාර්ය ස්ටෙප්ස් තියෙනවා. අනිවාර්ය පියවරයන් තියෙනවා. සමහර වෙලට යම්කිසි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවාද නැද්ද කියලා තීරණය කරන්න අපිට මාස 6ක් 7ක් යන්න පුළුවන්. ඒ process එක තුල. දැන් අපි නිකන් සරලව ගියොත් අපි හිතමු මූල්‍ය කළමනාකරුවෙකුට මොකක් හරි යම්කිසි අපි හිතමු ෆැක්ටරි එකක් කොහේ හරි ප්‍රදේශයක ස්ථාපනය කරන්න ඕන. ඒතර මේ ප්‍රදේශයට ගිහිල්ලා ලොකේෂන් එක බලලා ඒකේ feasibility proximity study එකක් කරලා මේ එයා ඩෙවලොප් කරන්න ඕන ප්‍රොපෝසල් එකක්. ඒතර මේ ප්‍රොපෝසල් එක ඩෙවලොප් කරන්නම සෑහෙන කාලයක් යනවා. ඒකට යම්කිසි පිරිවැය යනවා. රිසර්ච් එකක් කරන්න වෙයි, සමහරවිට සර්වේස් කරන්න වෙයි. ඒතර ඒව ඇවිල්ලා මේක ගිලුණ පිරිවැය එක කරාට පස්සේ ආයේ මේවා අපිට ගිහිල්ලා ඒ කරපු මිනිස්සුන්ගේ සල්ලි දීලා ආපහු ඉල්ල ගන්න බෑ. ඒතර ඒකයි මම කියන්නේ විශාල සංකොස්ට් එකක් මේක ඇතුලේ තියෙනවා. ඒතර ඒ වගේ ප්‍රොපෝසල් එකක් කම්ප්‍රහෙන්සිව් විදිහට ජෙනරේට් කරන්න ඕන. ඊට පස්සේ යාට සිද්ධ වෙනවා මේ යෝජනාවලියේ ප්‍රොපෝසල් එක ඩිරෙක්ටර්ස්ලට එහෙම නැත්නම් බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් අධ්‍යක්ෂක මණ්ඩලයට ප්‍රසන්ට් කරන්න. ඒතකොට එයා ප්‍රසන්ට් කරනවා මෙන්න මේ විදිහේ ප්‍රොජෙක්ට් එකක් මෙන්න මේ වගේ වාසි තියෙනවා. මේ වගේ අපිට growth එකට බලපානවා අපිට ඇඩියක ඇප්‍රීෂিয়েට් කරගන්න පුළුවන්. එහෙම කියලා එයා කම්ප්‍රහෙන්සිව් විදිහට මේක ප්‍රසන්ට් කරන්න ඕන. ඊට පස්සේ එයාට සිද්ධ වෙනවා මේ ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරොත් අපි එක්ස්පෙක්ට් කරන මුදල් ප්‍රවාහ දිගු කාලයක් සඳහා ફોකස් කරන්න. ඒ අයිඩෙන්ටිෆයි කරගන්න ඕන possible cash flows. මේ අවුරුදු 5කට වෙන්න පුළුවන් 10කට වෙන්න පුළුවන්. ඒ ප්‍රොජෙක්ට් එකේ ලයිෆ් ටයිම් එකේ පුළුවන් උපරිමයට ફોකස් කරන්න ඕන. ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකේ රිස්ක් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. මොකද ව්‍යාපාරයේ රිස්ක් ෆැක්ටර් එකක් තියෙනවා. දැන් අපි cost of capital කියන එක ගණනය කරලා තියෙන්නේ. එතකොට ව්‍යාපාරයේ රිස්ක් එක මේ cost of capital එක තුල තියෙනවා. එතකොට ඒ cost of capital එකම මේ project එක evaluate කරන්න පාවිච්චි කරන්න පුළුවන්ද බැයිද? ඒකම අපිට පාවිච්චි කරන්න පුළුවන් project එකේ risk එකයි මේ ව්‍යාපාරයේ risk එකයි දෙකම සමාන නම්. නමුත් මේ දෙක සමාන නැත්නම් අපිට මේ දෙක එකම cost of capital එක risk factor එක පාවිච්චි කරන්න බෑ. ඒතර එහෙමනම් අපි identify කරගන්න ඕන project එකේ risk එක කීයද? project එකේ risk එක, project එකේ cost of capital එක. ඒවා අපි estimate කරන්න ඕන. ඊට පස්සේ project එකේ cost of capital එක අපි estimate කරාට පස්සේ අපි project එක evaluate කරන්න ඕන. ඒකේ NPV එක ගණනය කරන්න ඕන, IRR එක, payback එක, profitability index එක, ඒ වගේ අපිට ඒවා ගණනය කරලා අපි බලන්න ඕන මේ project එක feasible ද කියලා. මේ project එක අපිට කළ හැකිද? මේකෙන් අපිට value addition එකක්, wealth maximization එකක් ඇති කරගන්න පුළුවන්ද කියලා. ඒතර ඔය වගේ මේක process එකක්.
ඔය වගේ process එකක්. ඒතර මේ process එකට කාලයක් ගත වෙනවා. ඒතර ප්‍රධාන වශයෙන් ඔයාලට පේනවා මේ slide එකේ මම දාලා තියෙනවා 3 steps are involved in the evaluation of an investment. ප්‍රධාන steps 3ක්. ඒ process එක විවිධ විදිහට පොත්වල පෙන්නලා දීලා තියෙනවා. ඔයාලා පොත්පත් කියවුවොත් ඒතර ප්‍රධාන වශයෙන් ඒක ඇතුලේ steps 3ක් තියෙනවා. Estimation of the cash flows. ඒ ප්‍රොජෙක්ට් එකට ඒ ව්‍යාපෘතියට ඒ ඉන්වෙස්ට්මන්ට් එකට අදාළව අපි මුදල් ප්‍රවාහ එස්ටිමේට් කරන්න ඕන. අවුරුදු 5කටද 10කටද ඒ ටයිම් එකට අපි estimation of cash flow. ඒතකොට cash flow එකක් estimate කරනවා forecast කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. economy එකේ සිදුවිය හැකි වෙනස්කම්, political environment එකේ සිදුවිය හැකි වෙනස්කම්, රටවල් අතර foreign currencies වල විදේශ විනිමය වෙනස් වෙන්න පුළුවන් risk එක තියෙනවා, inflation එක, interest rate, ඒ හැම දෙයක්ම ඒ හැම environment factor එකම consider කරලා අපිට පුළුවන් වෙන්න ඕන මේ project එකේ cash flows estimate කරන්න. ලේසි නෑ. ඒතර මේවට ටෙක්නික්ස් තියෙනවා, සිමුලේෂන්ස්, මොඩල්ස් තියෙනවා, ෆෝකාස්ටිං මොඩල්ස් තියෙනවා. ඒතර ඒ වගේ ටෙක්නික්ස් පාවිච්චි කරලා ඒ වගේ දේවල් තුලින් අපිට පුළුවන් මේ කැෂ් ෆ්ලෝ ෆෝකාස්ටිං එක කරන්න. ඒතර ඔයාලගේ මේ පාඩම තුල මේ ෆෝකාස්ටිං නැත්නම් මේ කැෂ් ෆ්ලෝ එස්ටිමේෂන් කියන කොටස කතා කරන්නේ නැහැ. ඔයාලට කැෂ් ෆ්ලෝ එක එස්ටිමේට් කරලා දෙනවා. මෙන්න මේ ප්‍රොජෙක්ට් එකේ මෙන්න ලයිෆ් ටයිම් එක අවුරුදු 5යි මෙන්න ෆ්‍රී කැෂ් ෆ්ලෝ එක. ඒ කියන්නේ cash inflows outflows analyze කරලා net cash flow එක මෙන්න මේකයි කියලා දෙනවා. ඒතකොට මේ part එක ඇත්තටම ඊටාම technical. ඒක ඊටාම සංකීර්ණයි. ඒතකොට මේ කොටස ඔයාලා මතක තියාගන්න මේ වගේ කොටස budgeting වල තියෙනවා. මේක තමයි වැදගත්ම කොටස. cash flow එක estimate කරගන්න එක. ඒතකොට ඒක අපි පළවෙනියටම estimate කරගන්න ඕන. ඊට පස්සේ estimation of the required rate of return. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රොජෙක්ට් එකේ required rate of return එක. දැන් මොකද්ද මේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතය කියලා කියන්නේ සරලව කිව්වොත් දැන් ඔයාලා දන්නවා cost of capital ගණනය කරලා තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ required rate of return එක කියලා කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකට funds දීලා තියෙන මේ ප්‍රොජෙක්ට් එකට අපි ෆන්ඩ්ස් අරන් තියෙන කොහෙන්ද? බැංක් ලෝන්ස්ද, කොටස් නිකුත් කරලාද, ණයකර නිකුත් කරලාද, බැඳුම් කර නිකුත් කරලාද? එතකොට මේ ෆන්ඩ්ස් ප්‍රොවයිඩර්ස් ලාගේ ඒ මුදල් ලබා දුන්නු අයගේ අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතයක් තියෙනවා. එයාලා මේ ප්‍රොජෙක්ට් එකට සල්ලි ලබා දුන්නේ එයාලගේ යම්කිසි අපේක්ෂිත ප්‍රතිලාභයක් එක්ක. එතකොට ඒ ප්‍රතිලාභය තමයි අපේ ප්‍රොජෙක්ට් එකේ මිනිමම් required rate of return එක. ඒ කියන්නේ අපි මේ ප්‍රොජෙක්ට් එක තුලින් අඩුම ගානේ ඒ ෆන්ඩ්ස් ප්‍රොවයිඩ් කරලා තියෙන අයට අවශ්‍ය කරන ප්‍රතිලාභයවත් අපි ජනනය කරන්න ඕන. ඒක තමයි අපි IRR එක ගණනය කරලා බලන්නේ. IRR එකයි cost of capital එකයි අපි සංසන්දනය කරනවා. දැන් අපි ඉස්සරහට මේ ටෙක්නික්ස් පාවිච්චි කරලා මේවා හදන්න යන්නේ. ඒතර අපි බලනවා IRR එක කියලා කියන ප්‍රොජෙක්ට් එකේ අභ්‍යන්තරයෙන් ජනනය කරගත හැකි ප්‍රතිලාභය. ඒතර ඒක අපි කම්පෙයාර් කරනවා මේ ප්‍රොජෙක්ට් එකේ cost of capital එකත් එක්ක. ඒ කරලා අපි බලනවා මේ ප්‍රොජෙක්ට් එකට ෆන්ඩ්ස් ප්‍රොවයිඩ් කරලා තියෙන අයට අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතය මේ ප්‍රොජෙක්ට් එක තුලින් ජෙනරේට් කරගන්න පුළුවන්ද? එතකොට ඒක අපි ඇසස් කරනවා. estimation of the required rate of return or opportunity cost of capital. එතන මේකට අපි required rate of return කියලා කියනවා. ඔයාලා දන්නවා ප්‍රාග්ධනීය පිරිවැය, ප්‍රාග්ධනීය ආවස්තික පිරිවැය, ඒ වගේ වචන පාවිච්චි කරනවා. මම ඒවා cost of capital ගණනය කරන තැනදී කිව්වා. opportunity cost එක මේ සල්ලි මේ ප්‍රොජෙක්ට් එකේ යෙදුවේ නැත්තම් මේවා ඊළඟට යොදවන්න පුළුවන් ඊළඟ හොඳම ව්‍යාපෘතිය පිරිවැය. ඒක අපිට මේ විදිහට ඩිෆයින් කරන්න පුළුවන්. opportunity cost එක ආවස්තික පිරිවැය. ඊට පස්සේ application of a decision rule for making the choice. තුන්වෙනි ප්‍රධාන පියවර තමයි ඊට පස්සේ දැන් අපි cash flow එක estimate කරා, project එකේ required rate of return එක identify කරගත්තා. ඊට පස්සේ අපි decision rule එක දාලා ඒ කියන්නේ අපි tools පාවිච්චි කරලා NPV IRR payback ඒ වගේ දේවල් use කරලා අපි decision එක ගන්න ඕන whether අපි මේ project එක accept කරනවද නැද්ද කියලා. application of decision rule. ඒතර අඩුම ගානේ මෙන්න මේ ක්‍රියාවලිය මේක ඇතුලේ තියෙනවා. එකයි අපි කියන්නේ capital budgeting is a process.
ප්‍රාග්ධනය වැය කරණය කියලා කියන්නේ ක්‍රියාවලිය. ඒක මේක ස්ටෙප් එකක් නෙමෙයි. ඒක රැයකින් ගන්න තීරණයක් නෙමෙයි. ඒ ක්‍රියාවලියට සතියක් දෙකක් මාසයක් මාස 6ක් අවුරුද්දක් ඒ වගේ දිගු කාලයක් පුරා ගත වෙන්න පුළුවන්. ඒතකොට මේක අපි ඒකයි හඳුනන්නේ most complex decision in finance කියලා. හරි. එතකොට මම ඔයාලට මෙතනදී පැහැදිලි කරා අපේ වැඩිපුරම අපේ ફોකස් එක තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි ස්ටෙප් එකට. තුන්වෙනි පියවරට. ඒ කියන්නේ application of decision rule for making the choice. අපි ફોકસ කරන්නේ මේ පාඩම ප්‍රධාන වශයෙන් මේ තුන්වෙනි පියවරට. අපි කොහොමද cash flow එක estimate කරලා දීලා තියෙනවා, required rate of return එක දීලා තියෙනවා. එහෙනම් අපි කොහොමද decision rule එක මෙතන apply කරලා අපි කොහොමද project එක accept කරනවද නැද්ද කියන තීරණය ගන්න. මේක තමයි අපේ ફોકස් එක වෙන්නේ. හරි. එතකොට එහෙමනම් අපි හඳුන ගන්න ඕන ප්‍රධාන වශයෙන් මොනවද අපේ evaluating criteria කියලා. right? මොනවද අපේ evaluating criteria? එතන මම මෙතනට යන්න ඉස්සෙල්ලා මම ඔයාලට විනාඩි දැන් මෙතන ඉතින් තමයි අතරම අපි evaluation techniques කතා කරන්නේ. හරි. එවනම් අපි දැන් කතා කරමු evaluating criteria. එහෙම නැත්නම් මේ ව්‍යාපෘති evaluate කරන්න අපි පාවිච්චි කරන නිර්ණායක මොනවද කියලා. එතන ඔයාලට පේනවා ප්‍රධාන වශයෙන් මම නිර්ණායක බෙදලා තියෙනවා කොටස් දෙකකට. discounted cash flow base. ඒ කියන්නේ වට්ටම් කරපු මුදල් ප්‍රවාහ පදනම් කරගත්ත නිර්ණායක සහ non discounted cash flow. ඒ කියන්නේ වට්ටම් නොකළ මුදල් ප්‍රවාහ මත පදනම් වූ නිර්ණායක. ඒතර ඔයාලට පේනවා වට්ටම් කළ මුදල් ප්‍රවාහ මත පදනම් වෙච්ච නිර්ණායක විදිහට ඔයාලට පේනවා NPV එක net present value. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා සුද්ධ වර්තමාන අගය. එතකොට අපි මේක දැන් ගණනය කරන්න යනවා. ඒතර ඉස්සරහට මම NPV කියලා කිව්වම ඔයාලා දැනගන්න ඕන සුද්ධ වර්තමාන අගය. Internal rate of return. IRR කියලා කෙටියෙන් කියනවා. අපි ඔකට සිංහලෙන් කියනවා අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය. ඊට පස්සේ profitability index PI index එක කියලා කියනවා. ඒ නැත්නම් ලාභදායීත්ව දර්ශකය. එතකොට ප්‍රධාන වශයෙන් මේ තමයි වට්ටම් කළ මුදල් ප්‍රවාහය මත. දැන් එතකොට මොකද්ද මේ වට්ටම් කළ නැත්නම් discounted cash flow එක කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම මම මේ ප්‍රශ්නේ අහුවොත් ඔයාලට මේකට උත්තර දෙන්න දැන් පුළුවන් වෙන්න ඕන. ඇත්තටම මොකද්ද මේ discounted cash flow එක කියලා කියන්නේ? discounted cash flow එක කියලා කියන්නේ කාලයේ වෙනස්කම ගලපපු මුදල් ප්‍රවාහය. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා ටයිම් වැලියු වල ඔයාලා ඉගෙන ගත්තා විවිධ කාල වකවානුවලදී ලැබෙන මුදල් ප්‍රවාහ අපිට ඒවා ඒ ආකාරයෙන්ම අරගෙන විශ්ලේෂණය කරන්න බෑ. ඒවා ඒ විදිහටම අපිට වැලියු එක ගන්න බෑ. ඒතකොට අපි ඒවා කාල වෙනසට ගලපන්න ඕන. ටයිම් ඩිෆරන්ස් එකට අපි ඒව ගලපන්න ඕන. එතකොට මේ discounted cash flow එක කියලා කියන්නේ ඒ විවිධ කාල වකවානුවලදී ලැබෙන මුදල් ප්‍රවාහ ඒ ටයිම් ඩිෆරන්ස් එකට ගලපපු මුදල් ප්‍රවාහය. ඒ කියන්නේ අද ඉඳන් අවුරුද්දකින් ලැබෙන එක අපි අද තත්ත්වයට ගේනවා. අද ඉඳන් අවුරුදු 2කින් ලැබෙන මුදල් ප්‍රවාහයක් අද තත්ත්වයට ගේනවා. ඒ විදිහට අපි ටයිම් ඩිෆරන්ස් එක ගලපපු මුදල් ප්‍රවාහ තමයි discounted cash flow කියලා කියන්නේ. ඒතර non discounted කියලා කියන්නේ එහෙම ටයිම් ඩිෆරන්ස් එක ගලපලා නැහැ. ඒතර ඔයාලට පේනවා මොනවද පාවිච්චි කරන ටෙක්නික්ස් discounted cash flow base NPV. ඊට පස්සේ IRR PI index එක. ඊට පස්සේ මේක ඔයාලට දුන්නු ස්ලයිඩ් එකේ මම හිතන්නේ මේක අනිත් පැත්ත මේක එන්නවා මෙතනට discounted payback එක කියලා කියන්නේ අපිට පුළුවන් මුදල් ප්‍රවාහ ඒ ආකාරයෙන්ම අරගෙන payback එක කැල්කියුලේට් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඕන cash flow එක discount කරලා ආපහු payback එක කියලා කියන්නේ පිළිගෙවුම් කාලය. payback කියලා කියන්නේ පිළිගෙවුම් කාලය ගණනය කරන්න පුළුවන්. එතකොට මේ අපි ඒ මුදල් ප්‍රවාහයේ කාල වෙනස ගලපලා අපි payback එක පිළිගෙවුම් කාලය ගණනය කරොත් ඒකට අපි කියනවා discounted payback එක කියලා. වට්ටම් කරන ලද පිළිගෙවුම් කාලය. එතකොට ඒින්ද අපි discounted payback එක
කැල්කියුලේට් කරොත් ඒක එන්නේ මෙන්න මේ කැටගරි එක යටතට. ඊට පස්සේ අපිට ඕන නම් තව ගන්න පුළුවන් non discounted base method එකක් විදිහට මේ accounting rate of return. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. accounting rate of return එහෙම නැත්නම් ARR කියලා කියනවා. එතන අපි මේ ටික තමයි දැන් කතා කරන්න යන්නේ. එතන එකෙන් එකට අපි මේවා කොහොමද ගණනය කරන්නේ? මේක බේස් කරලා අපි decision එක ගන්න කොහොමද? මේකේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද? මේ වගේ වාසිය අවාසිය මොනවද? ඔය කියන කරුණු තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මේ සුද්ධ වර්තමාන අගය. එහෙම නැත්නම් net present value කියලා කියනවා. අපි එහෙම නැත්නම් NPV කියලා කියනවා. විශාල වශයෙන් බහුලව ව්‍යාපෘති ඇගීමේදී පාවිච්චි කරන ටූල් එක ක්‍රයිටීරියා එක නිර්ණායක තමයි NPV. ඒතර මේක ඉතාම තියරි ගන්නව ගත්තත් සංකල්පනාත්මකව ගත්තත් න්‍යායට ගත්තත් මේක ඉතාම මේ සුවිශේෂී නිර්ණායකයක්. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ අරමුණත් එක්ක මේක තැලි වෙනවා. අපි බලමු මොකද්ද මේ NPV එක කියලා කියන්නේ. සුද්ධ වර්තමාන අගය කියලා කියන්නේ බොහොම සරලව කිව්වොත් මේ මුදල් ලැබීම් වල වර්තමාන අගයෙන් මුදල් ගෙවීම් වල වර්තමාන අගය අඩු කරාට පස්සේ ඉතුරු වෙන එකට තමයි NPV එක කියලා කියන්නේ. ඒතර ඔයාලට පේනවා මෙන්න මෙතන මේ සමීකරණයේ එක දක්වලා තියෙනවා present value of cash inflow PVCI කියලා කියන්නේ present value of cash inflow මේ තියෙන PVCI මුදල් ලැබීම් වල වර්තමාන අගයෙන් මුදල් ගෙවීම් වල වර්තමාන අගය present value of cash outflow. ඒතකොට මේ දෙක අතර වෙනස තමයි NPV කියලා කියන්නේ. මුදල් ලැබීම් වල වර්තමාන අගයෙන් මුදල් ගෙවීම් වල වර්තමාන අගය අඩු කරපුවාම ඔයාලට එනවා සුද්ධ වර්තමාන අගය. ඒතකොට ඔයාලට පේනවා මේ ෆෝමියුලා එකේ මේ දාලා තියෙන්නේ කොහොමද අපි මේ NPV එක ගණනය කරන්නේ කියලා. ඒතකොට ඔයාලා දන්නවා දැන් මේ ප්‍රොජෙක්ට් එකේ අවුරුදු 5ක් නම් තියෙන්නේ. ඒ 5 තුල අපිට මුදල් කැෂ් ෆ්ලෝ එකක් ලැබෙනවා. මේ තමයි පළවෙනි අවුරුද්දේ ලැබෙන කැෂ් ෆ්ලෝ එක. මේක දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද. ඒ වගේ මේ අවුරුදු n ගාණක් තියෙන්න පුළුවන්. එතකොට මේ මුදල් ප්‍රවාහ අපි වට්ටම් කරන්න ඕන ඒ කාල පරිච්ඡේදයට අදාළව. ඒතර ඔයාලා දැන් මේව දන්නවා. ඒතර අපි වට්ටම් කරනවා කියලා කියන්නේ කැෂ් ෆ්ලෝ එක අපි බෙදනවා 1 r වල n වෙනි බලයෙන්. මෙතන k දාලා තියෙන්නේ වට්ටම් සාධකය පෙන්වන්න. එහෙම නැත්නම් අපි ඔය කියන 1 r. එතන මෙතන එකයි 1 r වල පළවෙනි බලය. මේක ඇවිල්ලා අද ඉඳන් අවුරුදු 2කින් ලැබෙන මුදල් ප්‍රවාහය. ඒතර ඒකේ වට්ටම් කරපු මුදල් ප්‍රවාහය හොයන්න අපි ඒක වට්ටම් කරන්න අවුරුදු 2කින්. මේ අද ඉඳන් අවුරුදු 3කින් ලැබෙන එක. ඒතර ඒක වට්ටම් කරන්න අවුරුදු 3කින්. ඒතර මේ විදිහට අපිට හොයාගන්න පුළුවන් මේ present value cash inflow. මේ ටික එකට එකතු කරපුවාම අපිට එනවා මුදල් ලැබීම් වල වර්තමාන අගය. ඒතකොට අපි එකෙන් අඩු කරනවා present value cash outflow. එතකොට දැන් C0 කියලා මේ දක්වලා තියෙන්නේ මූලික ආයෝජනය. එතකොට ඒ කියන්නේ බිඳුවේදී, ඒ කියන්නේ ටයිම් එක බිඳුවේදී අපි කරන ආයෝජනය. ඒතර ඒකේ වර්තමාන අගය කියලා කියන්නේ ඒ වටිනාකමමයි. ආයෙ මේක වට්ටම් කරන්න ඕනේ. අපි එතකොට මෙතන එන එකෙන් අපි මේ initial investment එක මৌলিক ආයෝජනය C0 කියලා කියන්නේ අඩු කරපුවාම අපිට එනවා සුද්ධ වර්තමාන අගය NPV එක. මම හිතන්නේ හරිම සරලයි. දැන් ඔයාලා ටයිම් වැලියු එක කතා කරලා තියෙන නිසා මේවා මේ ඉච්චර අමාරු දේවල් නෙමෙයි. දැන් ඔයාලට වට්ටම් කරන්න ඒ වගේ වෙනස්කම් ගන්න ඔය කතන්දර ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ඒතර ඔය විදිහට අපිට පුළුවන් සුද්ධ වර්තමාන අගය ගණනය කරන්න. ඒතර මේකේ මේ acceptance rule එක අපි කොහොමද NPV එක බේස් කරලා තීරණය ගන්නේ? අපි තීරණය ගන්නේ මේක ඉතාම පැහැදිලි. NPV එක බිඳුවට වඩා වැඩි නම් NPV is greater than 0. ඒ කියන්නේ NPV එක ධන කියන එකනේ. NPV එක greater than 0 කියලා කියන්නේ සුද්ධ වර්තමානගේ ධන. මේ වටිනාකම වැඩිනේ NPV එක ධන වෙන්න නම් මේක වැඩි වෙන්න ඕන, මේක අඩු වෙන්න ඕන. ඒතකොට NPV if we go greater than 0 අපි project එක accept කරනවා. ඒ කියන්නේ project NPV එක positive නම් ධන නම්. NPV එක less than 0 නම් ඒ කියන්නේ මේ ප්‍රමාණය වැඩි, cash outflow එකේ present value එක වැඩි, inflow එකේ present value එකට වඩා. එතකොට මේ වෙලාවේදී NPV එක negative. එතකොට
එතකොට මේ වෙලාවේදී අපි ප්‍රොජෙක්ට් එක රිජෙක්ට් කරනවා. බාරගන්නේ නැහැ. හැබැයි අපිට එක සමහර අවස්ථාවක් එන්න පුළුවන් NPV එක බිඳුව වෙනවා. ඒ කියන්නේ මුදල් ලැබීම් වල වර්තමානාගය සමානයි මුදල් ගෙවීම් වල වර්තමානාගයට. ඒතකොට NPV එක බිඳුවයි. ඒතකොට මේ වෙලාවේදී මාර්ජිනල් ප්‍රොජෙක්ට් එකක් ඒ කියන්නේ ලාභයක් පාඩුවක් වාසියක් නැහැ මාර්ජිනල් ටයිප් එකේ. ඒතකොට එහෙමනම් මේ වෙලාවේදී අපිට ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරන්න පුළුවන් අවශ්‍ය නම් ප්‍රොජෙක්ට් එක රිජෙක්ට් කරන්න පුළුවන්. ඒතකොට මේක තමයි මේ NPV එක බේස් කරලා අපි ප්‍රොජෙක්ට් එකක් ඉවැලුවේට් කරනකොට තීරණ ගැනීමේ ක්‍රියාවලිය. greater than 0 නම් ගන්නවා less than 0 නම් අත්හරිනවා 0 නම් NPV එක ඒක depend ගන්නත් පුළුවන් ඒ ප්‍රොජෙක්ට් එක රිජෙක්ට් කරන්නත් පුළුවන්. ඒතර මේක තමයි සුද්ධ වර්තමාන අගය. ඒතර cash flows of the investment project should be forecasted based on realistic assumptions. අපි NPV ගණනය කරන්න නම් අපි දැනගෙන ඉන්න ඕන free cash flow එක. cash flow එක අපි estimate කරලා තියෙන්න ඕන. ඒතකොට realistic assumption උද්දමනය ගැන, economy එක ගැන, political situations ගැන විය හැකි සම්භාවිතාවයන් අපි බොහොම realistic විදිහට, බොහොම යථානුරූපී විදිහට අපිට සිද්ධ වෙනවා හඳුනාගෙන මේ cash flow එක estimate කරන්න. එහෙම නැත්නම් අපි මේ calculate කරන NPV එක undermine වෙන්න පුළුවන්. එහෙම නැත්නම් overvalue වෙන්න පුළුවන්. ඒක සාධාරණ අගයක් නොවෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා realistic estimation of the cash flow on realistic assumption very important. මේකේ calculation part එක නෙමෙයි. මේ cash flow එක estimate කරන එක ඉතාම වැදගත්. ඊට පස්සේ appropriate discount rate එක අපි දැනගෙන ඉන්න ඕන මොකද්ද මේකේ වට්ටම් සාධකය. දැන් මේ cash flows ටික වට්ටම් කරලා වර්තමානයට ගේන්න අපි පාවිච්චි කරන වට්ටම් සාධකය මොකක්ද? ඒක අපි හරියට හඳුනා ගන්න ඕන ප්‍රොජෙක්ට් එකේ රිස්ක් එක හරියටම රිෆ්ලෙක්ට් කරන වට්ටම් සාධකය. ඒක ඇවිල්ලා මේ ප්‍රොජෙක්ට් එකට සල්ලි දුන්න අයගේ අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතය. මේ ප්‍රතිලාභ අනුපාතය ඇතුලේ ඔයාලා දන්නවා රිස්ක් ප්‍රීමියම් එකක් තියෙනවා. එතකොට ඒක හරියට අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. ඒක අපි වැදගත්. එතකොට මේකේ අමාරුම කාර්යයන් තමයි මේවා. මේකේ අමාරුම කාර්යයන් මේවා. මේ ටික අපි දන්නේ නැතුව අපිට NPV ගන්න බෑ. මේ calculation එක very easy. ඒක වලට කරන්න පුළුවන්. ඊට පස්සේ present value of cash flow should be calculated using the opportunity cost of capital as the discount rate. ඊට පස්සේ discount rate එක හඳුනාගත්තට පස්සේ අපිට NPV එක ගණනය කරන්න පුළුවන්. ඒක අපිට වට්ටම් සාධක විදිහට පාවිච්චි කරන්න. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ ශුද්ධ වර්තමානයේ තියෙන characteristics ගති ලාක්ෂණිකයන්. Consider the time value of money. මේ NPV එක ගත්තාම මුදලේ කාල වටිනාකම කියන එක සලකා බලනවා. මොකද අපි NPV එක ගණනය කරන්නේ විවිධ කාල වකවානුවලදී ලැබෙන මුදල් ප්‍රවාහ ඒවා වට්ටම් කරලා ඒක වර්තමානයට ගෙනල්ලා තමයි NPV එක හොයන්නේ. එතකොට විවිධ කාල වකවානුවලදී ලැබෙන මුදල් ප්‍රවාහ වලට අපි කාලය ගලපලා තමයි NPV එක හදන්නේ. ඒක කාලාගය පිළිබඳ සලකා බලනවා. cash flows are considered. ඒතර මතක තියාගන්න මේ NPV එක ගණනය කරන්නේ ලාභය මත එහෙම නෙමෙයි. ඉන්කම් එක ආදායම් මත නෙමෙයි. මේක අපි ගණනය කරන්නේ මුදල් ප්‍රවාහ. free cash flow එක. cash inflows වලින් cash outflows අඩු කරලා අපි identify කරගන්න net cash flow එක. So based on the net cash flow, we are calculating the NPV. එතකොට අපි consider cash flow, not the profit. මම නැවත කියන්නේ ඔයාලා දන්නවා ප්‍රොෆිට් එක සහ මුදල් ප්‍රවාහය කියන්නේ දෙකක්. ලාජ්ජේ සල්ලි නැහැ, සල්ලි රුපියලක්වත් නැහැ. නමුත් ප්‍රොෆිට් එක ලක්ෂ ගණනක් තියෙන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා එහෙම වෙන්නේ කියලා. ඒතර අපි මෙතනදී කන්සිඩර් කරන්නේ cash flow. ඊට පස්සේ assume that cash flows over the project's life is reinvested. ඒතර මෙතන මේ NPV එක ගණනය කරනකොට මේ process එක තුළ සැඟවිලා තියෙන, implied වෙලා තියෙන ප්‍රධාන උපකල්පනයක් තමයි මේ ප්‍රොජෙක්ට් එක තුලින් ජෙනරේට් කරන මුදල් ප්‍රවාහ ඒ ප්‍රොජෙක්ට් එකේ ලයිෆ් ටයිම් එක තුල රීඉන්වෙස්ට් වෙනවා කියන එක. ප්‍රති ආයෝජනය වෙනවා කියන එක. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් ප්‍රොජෙක්ට් එකේ ලයිෆ් ටයිම් එක අවුරුදු 10යි.
ප්‍රොජෙක්ට් එකේ ලයිෆ් ටයිම් එක අවුරුදු 10යි. එතකොට පළවෙනි අවුරුද්දේ හම්බෙච්ච net cash flow එක ඉතුරු අවුරුදු 9 තුළ මේ ප්‍රොජෙක්ට් එකේ cost එකට නැත්නම් මේ required rate of return එකට reinvest වෙනවා. ප්‍රති ආයෝජනය වෙනවා. පළවෙනි අවුරුද්දේ හම්බෙච්ච ප්‍රතිලාභය ලාච්චුවේ දාගෙන අවුරුදු 9ක් නිකන් තියෙන්නේ නැහැ. ඒක reinvest වෙනවා. reinvest වෙන්නේ cost of capital rate එකට. අඩුම ගානේ cost of capital rate එකට. එතකොට මේ NPV calculation එක තුල තියෙන සැඟවිච්ච උපකල්පනය. මේ උපකල්පනයත් එක්ක තමයි මේ ශුද්ධ වර්තමානයේ ගණනය වෙන්නේ. එතකොට මේක ඉතාම වැදගත් බොහොම බරපතල උපකල්පනයක්. Assume the cash flows over the project's life are reinvested. ඒවා ප්‍රතිආයෝජනය වෙනවා. ඒ ප්‍රතිආයෝජනය වීම ඒ compounding impact එකත් එක්ක තමයි මේ NPV එක හැදෙන්නේ. ඒක මතක තියාගන්න. Involve cash flow estimation. මේකෙදී අපි cash flow තමයි base කරගන්නේ. cash flow estimation එක involve වෙනවා. Discount rate difficult to determine. මේ characteristics අපි කතා කරන්නේ. ඒතකොට ඇත්තටම මේ estimation එක කරන්න ඕන මේ අපි ගත්ත discount rate එක හරියටම estimate කරගන්න එක determine කරන එක සමහර වෙලේට difficult වෙන්න පුළුවන්. අපි සමහර වෙලේට ව්‍යාපාරයේ cost of capital එකම project එක evaluate කරන්න ගන්නවා. හැබැයි සමහර වෙලේට project එකේ risk එකයි ව්‍යාපාරයේ risk එකයි වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ අවස්ථාවකදී අපි project එකේ සුද්ධ වර්තමානය අපි ව්‍යාපාරයේ cost of capital එක පාවිච්චි කරලා ගණනය කරොත් ඒක නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ හින්දා ඊටම වැදගත් මේ project එකට අදාළ cost of capital එක හඳුනා ගැනීම. හැබැයි ඒක very difficult to determine. ඒක මේ NP වල තියෙන ලක්ෂණය. මෙන්න මේකත් ඉතා වැදගත්. Absolute measure of the wealth. වල දන්නවා මූල්‍ය කළමනාකරණය අපේ අරමුණ මොකද්ද? Maximizing wealth, maximizing value, creating value. ඒක තමයි අපේ අරමුණ. profit එක නෙමෙයි. අපි profit එක ගාව නවතින්නේ නැහැ. profit එකෙන් එහාට ගියපු සුපිරි තාම සුවිශේෂ අරමුණක් තියෙනවා. wealth maximization. එතකොට මේ NPV එක ගත්තාම මේ NPV එක ඒක absolute measure එකක්. නිරපේක්ෂ මිනුමක් වෙනවා wealth එකේ. එතකොට ඒකයි මම අර කිව්වේ NPV එක කියලා කියන්නේ න්‍යායාත්මකව ගත්තත් ප්‍රැක්ටිකලි ගත්තත් මේ මූල්‍ය කළමනාකරණයේ අරමුණත් එක්ක බොහොම සමීප ටූල් එකක්. නිර්ණායකයක්. එතකොට මේක is absolute measure of wealth. wealth එක measure කරන්න පුළුවන් මේ බොහොම නිරපේක්ෂ මිනුමකයි පැහැදිලි. NPV එක positive කියලා කියන්නේ NPV එක ධන කියලා කියන්නේ ඒකෙන් පෙන්නන්නේ increase of the owner's wealth. net increase of the wealth. ඒ අපි හොයන්නේ NPV එක කියලා කියන්නේ මුදල් ලැබීම් වල වර්තමානය සහ මුදල් ගෙවීම් වල වර්තමානය අතර වෙනස. ඒ ඩිෆරන්ට් එකට තමයි අපි කියන්නේ NPV එක කියලා. එතකොට NPV එක positive කියන එකෙන් අපිට පෙන්නනවා increase of the owner's wealth. එතකොට අපි හිතමුකෝ NPV එක කියන ප්‍රොජෙක්ට් එකේ රුපියල් 700යි ධන. NPV එක රුපියල් 700යි ධන. ඒතර ඒකෙන් අදහස් කරන්නේ මේ ව්‍යාපෘතිය ඇක්සෙප්ට් කරොත් මේ ප්‍රොජෙක්ට් එකකින්ද අයිතිකරුවන්ගේ ධනය රුපියල් 700කින් ඉහළ යනවා. රුපියල් 700කින් ඉහළ යනවා. ඒක ඍණ 700ක් වුණොත් ඒකෙන් අදහස් කරන්නේ මේ ව්‍යාපෘතිය ඇක්සෙප්ට් කරොත් රුපියල් 700කින් ධනෙ පිරිහෙනවා. එතකොට ඒකයි අපි කියන්නේ මේක නිරපේක්ෂ මිනුමක්. ධනය මැනීමේ නිරපේක්ෂ මිනුමක්. ඒක ඊටාම වැදගත් strong character එකක් මේ NPV එක තුල තියෙන. ඒතර මේවා තමයි ප්‍රධාන වශයෙන් ශුද්ධ වර්තමානයේ තියෙන ලක්ෂණ විදිහට අපි හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු කොහොමද මේක ගණනය කරන්නේ කියලා. මේක එච්චර අමාරු නෑ ඔයාලට. ඔයාලට තියලා තියෙන උදාහරණය assume that project X cost rupees 2500. ඔයාලා හිතන්නේ මේ X කියන project එකේ cost එක රුපියල් 2500යි. Now and is expected to generate year-end cash inflows. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘතිය මේ ප්‍රොජෙක්ට් එකේ year-end cash flows generate කරන්න පළවෙනි අවුරුද්ද අවසානයේ 900යි, දෙවෙනි අවුරුද්ද අවසානයේ 800යි, තුන්වෙනි අවුරුද්ද අවසානයේ 700යි, හතරවෙනි අවුරුද්ද අවසානයේ 600යි, පස්වෙනි අවුරුද්ද අවසානයේ 500යි. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේ කාලය අවුරුදු 5යි. Opportunity cost of the capital will be assumed as the 10%. ඔයාලට දීලා තියෙනවා මේකේ cost of capital එක
ප්‍රොජෙක්ට් එකේ 10%යි. එහෙනම් මේ ප්‍රොජෙක්ට් එකේ NPV එක කීයද? කීයද මේ ප්‍රොජෙක්ට් එකේ NPV එක? බලන්න විනාඩියක් මම දෙන්නම් ගන්න ඇටෙම්ප්ට් එක. මේ ප්‍රොජෙක්ට් එක හින්දා ඔයාලට පේනවා ධනය රුපියල් 225කින් ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒතර ඔය විදිහට ඒක ගණනය කරන්න පුළුවන්. තව චූටි උදාහරණයක් තියෙනවා. project cost is 100,000 ලක්ෂයයි. cash inflows are 20,000 per year for the first 2 years. පළවෙනි අවුරුදු දෙකේ මුදල් ලැබීම් සුද්ධ මුදල් ලැබීම් රුපියල් 20000යි අවුරුද්දකට. ඊට පස්සේ for the next 2 years රුපියල් 40000 ගානේ. ඊට පස්සේ last year එකේ මුදල් ලැබීම 50000යි. ඒකේ ඩිස්කවුන්ට් රේට් එක 10% නම් දැන් ඉස්සෙල්ලත් ඔයාලට උත්තර දෙකක් ආපුන්දා බලන්න NPV එක හොයන්න මේකත් ප්‍රොජෙක්ට් එකක් ෆස්ට් එක ලක්ෂයයි. ඒතර මේකේ ලයිෆ් ටයිම් එක ඇවිල්ලා අවුරුදු 5යි. පළවෙනි අවුරුදු දෙකේ රුපියල් 20000 ගානේ ලැබෙනවා. දෙවෙනි අවුරුදු දෙකේ 40000 ගානේ ලැබෙනවා. ලාස්ට් ඉයර් එකේ 50000ක් ලැබෙනවා. එහෙනම් මේකේ NPV එක කීයද? ඒතර දැන් අපි මේ කතා කරේ ශුද්ධ වර්තමානගේ. දැන් ඔයාලට මම හිතන්නේ පැහැදිලි ශුද්ධ වර්තමානගේ කියන්නේ මොකක්ද? ඒක ගණනය කරන්නේ කොහොමද? ඒකෙන් දෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක මොකක්ද? බොහොම සරලයි සහ මම හිතන්නේ පැහැදිලි. මොකද දැන් ඔයාලා ටයිම් වැලියු ඔෆ් කොස්ට් ඔෆ් කැපිටල් දන්න හින්දා මේවා හරිය ලේසි තේරුම් ගන්න. ඊට පස්සේ ඊළඟ ක්‍රයිටීරියා එක තමයි මේ internal rate of return. එහෙම නැත්නම් අපි IRR කියලා කියනවා. අපි කියනවා මේකට අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය කියලා කියනවා. internal rate of return. ඒතර මේ internal rate of return එක තුලින් පෙන්නන්නේ අපි යම්කිසි ව්‍යාපෘතියක් තුලින් ජනනය කරගන්න ප්‍රතිලාභය. දැන් උදාහරණයක් විදිහට ඔයාලට මතකද දන්නේ මට මතකයි ඔයාලට මතකද දන්නේ අපි YTM කියලා එකක් කැල්කියුලේට් කරා බැඳුම් කරවලට අදාළව. YTM මොකද්ද මේ YTM කියලා කිව්වේ? YTM කියලා කිව්වේ පරිණතයට ඵලදාන. එතකොට අපි මේ YTM එක කියලා ගණනය කරේ මොකද්ද ඔයාලට මම මතක් කරොත් අපි හිතමු දැන් ඔයාලා බැලුම් කරයක් අද මාකට් එකේ තියෙන ප්‍රයිස් එකට මිලදී අරගෙන ඒ බැඳුම් කරය පරිණතයේ දක්වා ඔයා ළඟ තියාගත්තොත් ඔයාට ලැබෙන ප්‍රතිලාභය තමයි මේ YTM කියලා ගණනය කරන්නේ. පැහැදිලිද? ඒක තමයි අපි ගණනය කරන්නේ. බැඳුම් කරයක් අද මාකට් එකේ අපි හිතමු රුපියල් 1200කට විකිරෙනවා. එතන ඔයාලා 1200ට අරගෙන අපි හිතමු මේ බැඳින් කරේ පරිණතයේ කාලේ තව අවුරුදු 10යි. එතන අවුරුදු 10ම ඔයා ළඟ තියාගන්නවා. එහෙම තියාගත්තොත් ඔයාට ලැබෙන ප්‍රතිලාභය තමයි අපි කිව්වේ පරිණතයට ඵලදාව කියලා. එතකොට ඒ YTM කියන්නේ මේ IRRම තමයි. ඒ YTM කියලා කියන්නේ මේ IRRම තමයි. ඒතර YTM එකෙන් පෙන්නුවේ ඒ ඉන්වෙස්ට්මන්ට් එක බොන්ඩ් එක ඒ අද මාකට් ප්‍රයිස් එකට ඉන්වෙස්ට් කරලා අවුරුදු 10ක් ඔයාලම තියාගත්තොත් ඔයාට ලැබෙන ප්‍රතිලාභවල ඔයාට ලැබෙන ඉන්ටර්නල් රේට් ඔෆ් රිටර්න් එක අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය. ඒතර දැන් මේ IRR කියන්නේ ඒකම තමයි. ඒතර internal rate of return එහෙම නැත්නම් IRR is the rate that equates the investment outlay with the present value of cash inflows received after one period. එතකොට IRR කියලා කියන්නේ අපි ඉන්වෙස්ට්මන්ට් එක කරාට පස්සේ අපිට ලැබෙන මුදල් ප්‍රවාහවල වර්තමාන අගය ඒ අපේ කොස්ට් එකට සමාන වෙන අවස්ථාවේ පවතින වට්ටම් සාධකය තමයි ටෙක්නිකලි අපි මේ අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය කියලා කියන්නේ IRR කියලා කියන්නේ. ඒතර ඒක තමයි මේ මෙතන මේ බුලට් එකෙන් පැහැදිලි internal rate of return is the rate that equates the investment outlay කියලා කියන්නේ අපේ investment cost එක with the present value of cash inflows. ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරාට පස්සේ අපිට ලැබෙන මුදල් ප්‍රවාහවල වර්තමාන අගයට මේ ඉන්වෙස්ට්මන්ට් කොස්ට් එක සමාන වෙන අවස්ථාවෙන් තියෙන රේට් එකට තමයි IRR කියලා කියන්නේ. ඒතකොට අපිට මේක තව විදිහකින් කියනවා නම් this also implies that the rate of return is the discount rate at which makes NPV zero.
එතකොට IRR එක ගණනය කරනවා කියලා කියන්නේ ඇත්තටම NPV එක බිඳුව වෙන අවස්ථාවේ ඩිස්කවුන්ට් රේට් එක. තව විදියකින් කියනවා නම් අර මුල ඩෙෆිනිෂන් එක අපි තව විදියකින් කියනවා නම් මේ IRR එක කියලා කියන්නේ සුද්ධ වර්තමාන අගය බිඳුව වෙන අවස්ථාවේ වට්ටම් සාධකය. शुद्ध वर्तमानागे बिंदुව වෙන අවස්ථාවේ වට්ටම් සාධකය. ඒතර IRR is internal or intrinsic. එතකොට මේ අතක තියාගන්න මේ IRR එක කියන්නේ අභ්‍යන්තර දෙයක්. ඒක ප්‍රොජෙක්ට් එක තුලින් එන ප්‍රතිලාභය. intrinsic. ප්‍රොජෙක්ට් එක ඇතුළෙන්ම ඒකට එකට පිටියු කැෂ් ෆ්ලෝ එකක් එන්නේ නැහැ. අපි ඉන්වෙස්ට්මන්ට් කරාට පස්සේ ප්‍රොජෙක්ට් එක තුලින් ජනනය වෙන කැෂ් ෆ්ලෝ එක තුල තියෙන ප්‍රතිලාභය. ඒකින්ද අපි ඒකට කියනවා internal. ඒක අභ්‍යන්තරිකයි. ඒක intrinsic. ඒක මේ ඇතුළෙන්ම යන්නේ to the project only depend on the cash flows of the project. ඒතර IRR එක depend වෙන්නේ මේ project එකෙන් අපිට ලැබෙන cash flows මත පමණයි. ඒ හින්දා ඒක very internal and intrinsic value. ඒතකොට අපිට මේ IRR එක අරගෙන බලන්න පුළුවන් මේ project එක අපි මේ project එකේ cost of capital එකත් එක්ක සංසන්දනය කරලා ඒ IRR එක මේ ප්‍රොජෙක්ට් එකේ cost of capital එකට වඩා වැඩිද අඩුද කියලා බලලා අපිට තීරණය කරන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එකට සල්ලි දුන්න මිනිස්සුන්ට අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතය මේ ප්‍රොජෙක්ට් එක තුලින් ජනනය වෙනවද නැද්ද කියලා. ඒතර ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. ඒතකොට ටෙක්නිකලි IRR කියලා කියන්නේ NPV එක බිඳුව වෙන අවස්ථාවේ ඩිස්කවුන්ට් රේට් එක. NPV එක බිඳුව වෙන අවස්ථාවේ ඩිස්කවුන්ට් රේට් එක. එතකොට එහෙමනම් අපිට මේ විදිහට මේ එතකොට මේ සමීකරණාත්මක විදිහට මේක ලියන්න පුළුවන්. මේ තියෙන්නේ NPV එක බිඳින අවස්ථාවේ මෙන්න මේ ඩිස්කවුන්ට් රේට් එක තමයි IRR කියලා කියන්නේ. එතකොට මම හිතන්නේ දැන් ඔයාලට acceptance tool එක අපි calculation එකට ඉස්සෙල්ලා බලමු අපි මේකේ කොහොමද තීරණය ගන්න කියලා. එතන අපි IRR එක ගණනය කරලා IRR එක අපි සංසන්දනය කරන්නේ ව්‍යාපෘතියේ cost of capital එකත් එක්ක. පටල ගන්න එපා. දැන් මේ IRR කියලා කියන්නේ ව්‍යාපෘතිය තුලින්ම ජනනය කරගන්න ඩිස්කවුන්ට් රේට් එක. ඒතකොට අපි මේක සංසන්දනය කරන්න ඕන අපේ ප්‍රාග්ධනයේ පිරිවැයත් එක්ක. අපේ cost of capital එකත් එක්ක. එතකොට අපි IRR එක අපේ cost of capital එකට වඩා වැඩි නම් අපි ඒ ප්‍රොජෙක්ට් එක accept කරනවා. ඒ කියන්නේ IRR එක cost of capital එකට වඩා වැඩි කියලා කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක තුලින් cost of capital එකට වඩා වැඩි rate of return එකක් earn කරන්න පුළුවන් කියන්නේ. IRR එක cost of capital එකට වඩා වැඩි කියලා කියන්නේ. එතකොට IRR එක cost of capital එකට වඩා වැඩි නම් අපි accept කරනවා. IRR එක cost of capital එකට වඩා අඩුයි නම් අපි project එක reject කරනවා. ඒක accept කරන්නේ නැහැ. ඒ වගේම IRR එක cost of capital එකට සමාන වෙන්නත් පුළුවන්. IRR එක cost of capital එක සමාන නම් ඒක marginal project එකක්. එතකොට අපිට project එක accept කරන්නත් පුළුවන්, project එක reject කරන්නත් පුළුවන්. එතකොට තව මේකේ තියෙන සාමාන්‍ය අපි කතා කරන සම්ප්‍රදාය අනුකූල ව්‍යාපෘතියක් ගත්තොත් අපි කියන ඔය conventional type project එකක් ගත්තොත් IRR එක cost of capital එකට වඩා වැඩි වෙන සෑම අවස්ථාවකම NPV එක positive. IRR එක cost of capital එකට වඩා අඩු වෙන සෑම අවස්ථාවකම NPV එක ඍණ. IRR එක cost of capital එකට සමාන වෙන සෑම අවස්ථාවකම NPV එක බිඳුවයි. ඔය සම්බන්ධතාවයත් ඔයාලට දැක ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න conventional type project. මොකද project එකක් කියලා කියන්නේ හැම වෙලේම cash outflow එකක් තියෙනවා. ඊට පස්සේ ඔක්කොම inflows තියෙන එකක් නෙමෙයි. අපි මේ කතා කරන්නේ මේ වගේ type එකේ project එකක් මේ ඔයාලගේ මේ මූලික වශයෙන් පාඩම තේරුම් ගන්න. නමුත් අපි projects ගත්තාම inflows තියෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම invest කරන්න පුළුවන්. ඊට පස්සේ outflow එකක් තියෙන්න පුළුවන්. inflow තියෙන්න පුළුවන්. ආය outflow එකක් තියෙන්න පුළුවන්. ඒ වගේ මේ cash flow patterns වෙනස් වෙන්න පුළුවන් project වල. ප්‍රායෝගික ලෝකේ මේ අපි කතා කරන conventional type අපිට හැම වෙලේම දකින්න නෑ. කොහොමත් ඒවා දකින්න නෑ. ඒකෝ නෙමෙයි complicated cash flows තියෙන දාන වෙනවා, ඍණ වෙනවා, දාන වෙනවා, ඍණ වෙනවා. ඒ වගේ net cash flows තියෙනවා.
ඒතර ඒ වගේ non conventional type projects වල lending borrowing කියලා අපි පොඩ්ඩක් ඒවා අවසානට කතා කරනවා. ඒ වගේ මේ සම්බන්ධතාවය වලට දැක ගන්න බැරි වෙයි. නමුත් conventional type project එක මතක තියාගන්න IRR එක cost of capital එකට වැඩි වෙනකොට NPV positive. IRR එක cost of capital එකට අඩු වෙනකොට NPV negative. IRR එක cost of capital එකට සමාන වෙනකොට NPV එක 0. In case of independent project, IRR and NPV rules will give the same results. එතකොට දැන් අපිට ගැටුමක් confliction එකක් ඇති වෙන්නේ නැහැ independent projects වල අර conventional type independent projects වල IRR එක කියනවා project A එක ගන්න කියලා NPV එකක් කියන්නේ project A එක ගන්න කියලා. අපිට conflict එකක් ගැටුමක් තීරණවල ඇති වෙන්නේ නැහැ ඒ වගේ type. නමුත් අපිට මේ සංකීර්ණ ව්‍යාපෘතිවල සමහර වෙලෙදී IRR එකෙන් accept කරන project එක නෙමෙයි NPV criteria එක ගත්තාම accept වෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. practically ඒ වගේ දේවල් ඉතාම සුලභ දේවල්. අපි මේ කතා කරන්නේ මේ concept එක තේරුම් ගන්න බොහොම සරල ව්‍යාපෘති අරගෙන. හරි. එතකොට characteristics consider the time value of money. දැන් මේක මම නැවත explain කරන්න අවශ්‍යත් නැහැ. ඔයාලා දන්නවා දැන් අපි IRR එක ගන්නේ කරන්නේ time adjusted cash flows based කරලා. කාල වෙනස ගලපු මුදල් ප්‍රවාහ පදනම් කරගෙන. ඒතර ඒ හින්දා characteristics වලට අපිට දාන්න පුළුවන් consider the time value. IRR also assume cash flows are reinvested at IRR. එතකොට මෙතනත් implied assumption එකක් තියෙනවා IRR calculate කරනකොට මොකක්ද එතනදී අපි assume කරන්නේ මේ ව්‍යාපෘතියේ ලැබෙන මුදල් ප්‍රවාහ ප්‍රතිආයෝජනය වෙනවා IRR rate එකට. මතක් කරන්න NPV එක ගණනය කරනකොට අපේ reinvestment assumption එක උනේ ප්‍රොජෙක්ට් එකේ ඒ කලින් ලැබෙන මුදල් ප්‍රවාහ ප්‍රතිආයෝජනය වෙනවා cost of capital එකට. cost of capital එකට. එතකොට IRR එක ගණනය කරනකොට ඒ reinvestment assumption එකේදී අපි assume කරන්නේ cash flows are reinvested at IRR. internal rate of return එකට reinvest වෙනවා ප්‍රතිආයෝජනය වෙනවා කියන එක තමයි මෙතනදී implied සංගවුණු උපකල්පනය වෙන්නේ. NPV එකේදී සංගවුණු උපකල්පනය උනේ cash flows invested at cost of capital. එතකොට මේක තමයි මම අර ඉස්සෙල්ලා කියපු එක unusual cash flow pattern can result multiple rates of return. දැන් අපි lending project එකක් වෙනකොට borrowing project එකක් කියන lending කියලා කියන්නේ initially outflow එකක් තියෙනවා ඊට පස්සේ inflow. මේ අපි කතා කරන්නේ ඒවා. එතකොට borrowing කියලා කියන්නේ ඉස්සෙල්ලාම inflow එකක් තියෙනවා ඊට පස්සේ lending. ඒ වගේ borrowing projects. ඔය අතරතුර inflows outflows වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ unusual cash flow patterns එනකොට මේ conventional type project නෙමෙයි unusual non conventional projects එනකොට multiple IRR problem එකක් තියෙන්න පුළුවන්. මොකද්ද multiple IRR problem එක කියලා කියන්නේ project එකට IRR එකකට වඩා වැඩි සංඛ්‍යාවක් එන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? project එකේ කාලය තුල NPV එක බිඳුව වෙන අවස්ථා එකකට වඩා වැඩි අවස්ථා තියෙන්න පුළුවන්. NPV එක බිඳුව වෙන discount rate එකකට වඩා වැඩි අවස්ථාවල් තියෙන්න පුළුවන්. multiple IRR problem. එතන අපි ඒවා තමයි මේ capital budgeting වල තියෙන advanced areas. අපි මේ කතා කරන්නේ කොහොම basic ටික. එතන multiple IRR problem එක අපි කොහොමද address කරන්නේ? ඒවා advanced මේ topics වල මේ capital budgeting වල ඔයාලා තව දුරටත් ඉගෙන ගන්න ගියොත් ඔයාලට ඒවා හම්බ වෙනවා. අපි කොහොමද ඒ වගේ තැන්වලදී ඒ ප්‍රශ්න निराකරණය කරගන්න. නමුත් ඔයාලා මතක තියාගන්න මේ project unusual cash flows patterns තිබ්බොත් multiple IRR ප්‍රශ්න තියෙන්න පුළුවන්. if NPV IRR criteria disagree අපි හිතමු යම් කිසි තැනකදී ඔයාලට විභාගයේ ප්‍රශ්නයක් දීලා තියෙනවා මොකක්ද සුදුසුම ප්‍රොජෙක්ට් එක කියලා determine කරන්න කියලා. ඒතකොට NPV එකෙන් කියනවා ප්‍රොජෙක්ට් A IRR එකෙන් කියනවා ප්‍රොජෙක්ට් B. ඒතකොට ඒ වගේ disagreement එකක් ආවොත් යම් කිසි තැනකදී ඔයාලට පුළුවන් NPV එක බේස් කරලා තීරණය ගන්න. NPV is the preferred one. NPV එක තමයි superior method එක වෙන්නේ.
මොකද NPV එක ගත්තොත් න්‍යායාත්මකව අපේ අර මූල්‍ය කළමනාකරණයේ අරමුණත් එක්ක බොහොම කන්සිස්ට්. ඒක අපි ඉගෙන ගත්තා is a absolute measure of wealth. ඒතර ඒ වගේ තැනකදී අපි decision එක ගන්න based on the NPV. Always agree අර මම අර ඉස්සලා කියපු relationship එක. If NPV is greater than 0. ඒතර NPV is greater than 0 කියලා කියන්නේ NPV එක positive නම් ඒ සෑම වෙලාවකම IRR එක cost of capital එකට වඩා වැඩි. If NPV is less than 0. NPV is less than 0 කියලා කියන්නේ NPV එක negative වෙන සෑම වෙලාවකම IRR is less than the cost of capital. IRR එක ප්‍රාග්ධන පිරිවැයට වඩා අඩුයි. එතන මේ රිලේෂන්ෂිප් එක වලට දකින්න පුළුවන් IRR එකයි NPV එක අතරයි සාමාන්‍ය ප්‍රොජෙක්ට්ස් වල. එතන මේ තමයි characteristics. එතන ඊට පස්සේ අපි බලමු අපි කොහොමද මේ IRR එක ගණනය කරන්නේ. අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය කොහොමද ගණනය කරන්නේ. දැන් මේක ඇත්තටම ඔයාලා ගණනය කරලා තියෙන්නේ. ඔයාලා දන්නවා IRR ගණනය කරන්න. මොකද ඔයාලා හදලා තියෙනවා YTM එක. ඔයාලට මතකයි අපි YTM එක හදුවා trial and error method එක පාවිච්චි කරලා අපි IRR rate එක ඇතුළත් වෙන පරාසයක් identify කරගෙන ඒ පරාසය linear interpolation table එකක් විදිහට අරගෙන අපි අර linear interpolation කියන method එක භාවිතා කරලා approximately ඔයාලට මතකයි YTM එක ගණනය කරා. ඒතර ඒ same trial and error method එක තමයි මෙතනත් අපි NPV ගණනය කරන්න IRR ගණනය කරන්න පාවිච්චි කරන්නේ. ඒතර මේක ඔයාලා දැන් already ඉගෙනගෙන තියෙන්නේ. පොඩ්ඩක් මතක් කරගැනීමේ අවශ්‍යතාවයක් විතරයි තියෙන්නේ. So here calculating IRR by trial and error method. අපි පාවිච්චි කරන්නේ trial and error method. The approach is to select any discount rate to compute the present value of cash inflows. If the calculated present value of the expected cash inflows is lower than the present value, අර අපි පාවිච්චි කරපු method එක අපි පටන් ගන්නවා යම්කිසි value එකක් rate එකක් guess කරලා. එතකොට ඒ guess කරපු rate එකට අනුව අපිට ආපු අපි හිතමු present value එක නැත්නම් අපි හිතමු NPV එක අපි හිතමු ධනනා අපි හොයාගන්න යන්නේ NPV එක positive වෙන වෙලාවනේ. එතකොට අපිට පුළුවන් ඒ discount rate එක තව ටිකක් වැඩි කරන්න. NPV එක අඩු කර ගන්න ඕන නම් discount rate එක වැඩි කරනවා. NPV එක වැඩි කර ගන්න ඕන නම් discount rate එක අඩු කරනවා. ඒ වගේ අපි NPV එක 0 වෙන අවස්ථාවේ discount rate එක හොයාගත්තොත් ඒක තමයි IRR කියලා කියන්නේ. ඒක තමයි IRR. ඒතකොට trial and error method එක තමයි අපිට මෙතන පාවිච්චි කරන්න වෙන්නේ මේ IRR එක ගණනය කරන්න. මම හිතන්නේ ඔයාලට මේක මතකයි. ඒ හින්දා මම පොඩි ගාණක් දෙනවා. ඔයාලට දීලා තියෙනවා assume the cost of project is rupees 32,400. project එකක් තියෙනවා පිරිවැය 32400. is expected to generate cash inflows of rupees. එතන මේ ප්‍රොජෙක්ට් එකේ cost එක 32400යි. ඒකෙන් expect කරනවා net cash inflows අවුරුදු 4ක් තුල 16000යි 14000යි 5000යි 10000යි ආදී වශයෙන්. Calculate IRR of the project. Calculate IRR of the project. ඉතින් ඔයාලට මම විනාඩියක් දෙකක් දෙනවා උත්සාහ කරන්න ඊට පස්සේ අපි හදමු. ඉතින් මේ තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ cash inflows සහ cost එක මෙතන. එතකොට මම ඉස්සෙල්ලාම NPV එක ගණනය කරා 10% කියන starting rate එකේ 10% ගාන NPV එක හදලා බලපුවාම අපිට එනවා NPV එක ධන 4302යි. ඊට පස්සේ දැන් අපිට ඕන NPV එක බිඳුවට අරන් යන්නනේ 4302යි කියන්නේ ධන වැඩි ලොකුයි. ඒතර බිඳුවට අරන් යන්න නම් දැන් අපි මේක අඩු කරගන්න ඕන NPV එක. ඒ හින්දා අපි රේට් එක වැඩි කරගන්නවා. ඊට පස්සේ මම හැදුවා 18කට දාලා. එතකොට එනවා මෙන්න NPV එක සුද්ධ වර්තමානගේ 585යි ඍණ.
එතකොට දැන් මේක තුල තියෙනවා මේ රේන්ජ් එක තුල තියෙනවා NPV එක බිඳුව කියන අවස්ථාව තියෙනවා. ධන එකයි ඍණ එකයි අතර බිඳුව තියෙනවනේ. දැන් මේ ධන එක ඍණ එක අතර බිඳුව තියෙනවා. ඒතකොට දැන් අපි හොයන්න යන්නේ මේ NPV එක බිඳුව වෙන අවස්ථාවේ ඩිස්කවුන්ට් රේට් එක තමයි මේ IRR කියලා හඳුනගන්න යන්නේ. ඒතකොට රේන්ජ් එක දැන් හරි. රේන්ජ් එක හරි. එහෙනම් මම මේ විදිහට ලීනියර් ඉන්ටර්පොලේෂන් ටේබල් එකක් හදනවා. මේ තියෙන වලට පේනවා linear interpolation table එක 110 දී NPV එක 4302යි මම NPV එක බිඳුව වෙන එක තමයි මෙතනට හොයාගන්න යන්නේ 118 දී NPV එක ඍණ 585යි. එතකොට ඊට පස්සේ ඔයාලට මතකයි අපි අර YTM ගණනය කරනකොට පාවිච්චි කරපු සමීකරණය දැන් ඔයාලට පේනවා IRR එක අනිවාර්යයෙන්ම 10ට වඩා වැඩි 18ට වඩා අඩුයි. ඒ අතර IRR එක තියෙනවා. එහෙමනම් අපි පටන් ගන්නවා 110 එකතු කිරීම. මෙතන ඩෙල්ටා 1 කියලා අරන් තියෙන්නේ ලොකු අගයයි පොඩි අගයයි අතර තියෙන වෙනස. ඒ කියන්නේ 4302 ඍණ 585 දැන් මෙතන NP එක ඍණ හින්දා එතකොට මෙතන එන්නේ 4302 එකතු වෙනවා 585ට. ඊට පස්සේ ඒ රේට් ඒ ලොකු වගේ විශාල වගේ අතර තියෙන වෙනසට මෙතන රේට් එකේ වෙනස තියෙනවා 108ක්. එතන වලට පේනවා 0.08 දාලා තියෙන එක මෙතන. එතකොට මේ amount එකේ වෙනසට මෙතන 108ක වෙනසක් තිබ්බනම් එතකොට අපි හොයන්න යන්නේ මෙතන ඩෙල්ටා 2 කියලා දාලා තියෙනවා. මේක ඩෙල්ටා 2 මෙන්න මෙතන 4302යි අපේ සීකින් වැලියු එක අතර වෙනස 4302යි. එතන මේක මේ විදිහට සුළු කරපුවාම මේ තමයි අපි පාවිච්චි කරපු සමීකරණ වලට දාලා තියෙනවා. ඔයාලට එනවා IRR එක ආසන්න වශයෙන් 117ක් විතර. ඔයාලට දෙවිලා තිබෙන 17යි ගාන. ඒතර IRR එක ආසන්න වශයෙන් 17යි. ඒතර මම දැන් හිතන්න මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ පිරිවැය cost of capital එක 115යි. දැන් මට කියන්න මේ ප්‍රොජෙක්ට් එක අපි ඇක්සෙප්ට් කරනවද බාර ගන්නවද ප්‍රතික්ෂේප කරනවද cost of capital එක 115. බලන්න මට කියන්න. හරි. ඊට පස්සේ තව දෙයක් ඔයාලට මේ IRR සම්බන්ධව කතා කරන්න තියෙනවා. සමාන මුදල් ප්‍රවාහයක් තියෙනවා නම් level cash flow එකක් එහෙම නැත්නම් අපි හිතමු මූලික වශයෙන් රුපියල් 20000ක ඉන්වෙස්ට්මන්ට් එකක් කරාට පස්සේ අවුරුදු 6ක ව්‍යාපෘතිය ඊළඟට හම්බෙන්නේ හැමදාම net cash inflow එක සමානයි. අර annuity එකක් වගේ. ඒතර ඒ වගේ අවස්ථාවක ඔයාලට IRR ලේසියෙන් හොයාගන්න පුළුවන් time value table එකත් එක්ක. ඒතර මෙතනදී මම ඒක චුට්ටක් පැහැදිලි කරනවා කොහොමද ඒක හොයන්නේ කියලා. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. මේකේ cost එක 20000යි. cash inflows තියෙනවා 5430යි for 6 years. අවුරුදු 6ක් සඳහා. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේ IRR එක ගණනය කරන්න ඕනේ. එතන ඕනනම් ඔයාලට ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ් එකට ගිහිල්ලා මේ විදිහට හොයන්න පුළුවන්. නමුත් මේකේ cash flows even හින්දා net cash inflows even හින්දා අපිට පුළුවන් time value table එක ආශ්‍රිතව IRR එක තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න. එතකොට දැන් අපේ මෙතන IRR කියලා කියන්නේ අපි බේසිකලි මේ 20000 කියලා කියන්නේ අපේ cost එක. දැන් මෙතන තියෙන්නේ මේක annuity එකක්. අපි annuity fact එක තමයි මේ ගන්න යන්නේ. මේ annuity එක ගන්නේ 5430 කියලා කියන්නේ වර්ෂ 6ක් තුල දිවෙන වාර්ෂිකයක්. දැන් වාර්ෂිකයක් කියන්නේ මොකක්ද කියලා මම කියන්නේ නැහැ. වාර්ෂිකයක්. එතකොට අපිට පුළුවන් වාර්ෂිකයක වර්තමාන වටිනාකම් සාධකය අර වලට මම කිය time value table එකට පාවිච්චි කරලා එතකොට දැන් අපි ලියුවොත් එහෙම මේ මෙතන IRR එක අවස්ථාවේදී NPV එක බිඳුවයිනේ. එතකොට අපිට මේ සමීකරණ ලියන්න පුළුවන් 20000 එකතු කිරීම 20000 කියලා කියන්නේ මෙතන ඍණ එකක් වලට පේනවා cost එක එකතු කිරීම මේ 5430 ගානේ අවුරුදු 6ක් තුල ලැබෙන මුදල් ප්‍රවාහය වල වර්තමානයේ ගත්තාම බිඳුව වෙන අවස්ථාවේ
දැන් මෙතන අපි මේ annuity fact එක තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. annuity fact එක present value annuity fact වර්තමාන වටිනාකම් වාර්ෂිකයක පොලි සාධකය. එතකොට අපිට මේක සුළු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ කැලේ අපි උක්ත කරගන්නවා. මේ ටික අපි උක්ත කරගන්නවා. එතකොට ඔයාලට එනවා 20000 බෙදීම 5400 සමානයි annuity fact එක එනවා 3.683. එතකොට ඊට පස්සේ මොකද අපි කරන්නේ? අපි යනවා present value annuity table එකට. present value annuity table එකට ගිහිල්ලා table එකේ 6 කියන අවුරුද්ද තුල අත හරි රූල් එකක් හරි තියාගෙන අපි යනවා හොයාගෙන 6 කියන අවුරුද්ද තුල 3.683 තියෙන අවස්ථාවේ වට්ටම් සාධකයට. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මෙතන මට ඔයාලට ඒක පෙන්නන්න විනාඩියක් ඉන්න බලන්න. ඊට පස්සේ ප්‍රොජෙක්ට් B එක ගත්තොත් ඔයාලට පේනවා ඒක uneven cash flow එකක් තියෙන්නේ. ඒකේ ඔයාලට පුළුවන් අර trial and error method එක පාවිච්චි කරලා IRR එක ගණනය කරන්න. එතකොට මම හිතන්නේ දැන් අපි කලින් එකෙත් ගණනය කරපු හින්දා දැන් අපි කාලය පොඩි වෙලාවක් අපි එකක් ගණනය කරමු මේකෙන් මේ ප්‍රොජෙක්ට් B එකේ IRR එක අපි ගණනය කරමු. විනාඩි 5ක් වගේ කාලයක් තුල පුළුවන් ප්‍රොජෙක්ට් B එක ඇවිල්ලා uneven cash flow එකක් තියෙන්නේ. එහෙමනම් මේකේ cost of capital එක වලට දීලා තියෙනවා. මේකේ සඳහන් වෙලා නැහැ 10ක් විදිහට ගන්න cost of capital එක. cost of capital එක ඇත්තටම අවශ්‍ය නැහැ මේක ගන්න කරන්න. හිතන්න මේකේ cost of capital එක 10%යි කියලා. මේක අවශ්‍ය නැහැ මෙතනට. දැන් ඔයාලා මේ හොයන්න යන්නේ මේ project එකේ IRR එක කීයද කියලා. බලන්න හොයන්න project එකේ IRR එක. අපි ඊළඟට යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් තව එකක් හදමු IRR එක project එකේ. පළවෙනි ප්‍රොජෙක්ට් එකේ ඒකේ ගත්තොත් 2 ලක්ෂය ඊට පස්සේ දිගටම හම්බෙන්නේ 60000 ගානේ 40000 ගානේ. ඒතකොට අපේ ඕනනම් ඒක අපිට චෙක් කරන්න පුළුවන් 40000යි මෙතනත් 40000යි අවුරුදු 6යි. ඒතකොට අපි IRR එක ගත්තොත් ෆන්ක්ෂන්ස් වලට ගිහලා IRR එක ගන්න පුළුවන්. ඒතකොට අපිට එනවා හරි. ඔයාගේ උත්තරේ ආසන්න වශයෙන් හරි 5.4 වගේ එනවා. එතන ප්‍රොජෙක්ට් B එකේ IRR එක වෙන්නේ මතක තියාගන්න අපිට Excel එකේ ආවේ 16ක් එන්නේ ප්‍රොජෙක්ට් B එකට. එතන ඒ විදිහට අපිට IRR එක ගණනය කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟට අපිට තියෙන්නේ profitability index එක. profitability index එක තමයි ඊළඟට දැන් අපි NPV එක කතා කරා IRR එක කතා කරා ඊළඟ එක අපේ profitability index එක. එතන මේ profitability index එකත් ඇත්තටම ඊටම වැදගත් evaluation criteria එකක්. අපි ලාභදායීත්ව දර්ශකය කියලා කියන සිංහලෙන්. එතකොට මේකෙදි අපි ඇත්තටම measure කරන්නේ අපි ඉන්වෙස්ට් කරපු ඉන්වෙස්ට්මන්ට් එකට අපිට ලැබෙන තියෙන බෙනිෆිට් එක. ඒකයි අපි මේකට ඉන්ඩෙක්ස් එකක් කියලා කියන්නේ, රේෂියෝ එකක් කියලා කියනවා. එතකොට profitability index is the ratio of the present value of the cash inflows at the required rate of return to the initial cash outflows of the investment. එතන අපි profitability ratio එක measure කරන්නේ present value of the cash inflows අපි බෙදනවා initial cost එකෙන්. ලැබිච්ච මුදල් ප්‍රවාහවල වර්තමාන අගය අපි බෙදනවා cost එකෙන්. ඒතකොට ඒකෙන් අපිට එනවා cost benefit ratio එකක් එන්නේ. ඉන්වෙස්ට් කරපු මුදලට ලැබිච්ච cash flow. උඩ තියෙන්නේ අපේ cash inflows මුදල් ලැබෙන. යට තියෙන්නේ පිරිවෙන. ඒතකොට අපිට එන්නේ එතන cost benefit ratio එකක්. එතන මේකෙන් අපිට මනින්න පුළුවන් අපි ඉන්වෙස්ට් කරනවා එක රුපියලකට කොච්චර අපේ රිටර්න් එකක් බෙනිෆිට් එකක් අපිට තියනවාද කියලා. ඒතකොට මේ තියෙන්නේ ෆෝමියුලා එක වලට පේනවා profitability index එක අපිට ගණනය කරන්න පුළුවන් මුදල් ලැබීම වල වර්තමාන අගය අපි බෙදනවා මූලික
ආයෝජනයේ. එතකොට අපිට එනවා රේෂියෝ එක. එතකොට අපි හිතමු දැන් අපිට මෙතන ආවා කියලා ලාභදායක දර්ශකය අපි හිතමු 1.2යි. ලාභදායක දර්ශකය අපි හිතමු 1.2ක් ආවා. එතකොට මේකෙන් මොකක්ද අදහස් කරන්නේ? මොකක්ද ආයෝජනය කරන්නේ? අපි ආයෝජනය කරන එක රුපියලකට රුපියල් 1.2ක රිටර්න් එකක් ප්‍රතිලාභයක් බෙනිෆිට් එකක් අපිට ලැබෙනවා කියන එක. ඒතකොට අපිට ඉන්වෙස්ට් කරන රුපියලකට අපි earn කරන බෙනිෆිට් එක රිටර්න් එක මේකෙන් මෙෂර් කරන්න පුළුවන්. ඒ හින්දා මේක ඉතා වැදගත් වෙනවා. ඔයාලා දැන් ඉස්සරහදී ඉගෙන ගනි ප්‍රාර්ථන සංරෝධතා. ඒ කියන්නේ කැපිටල් රේෂනින්. ඒ කියන්නේ අපිට ව්‍යාපෘති ගොඩාක් තිබුණට ධන NPV එකක් තියෙන ව්‍යාපෘති රාශියක් තිබුණට සමහර වෙලට අපිට හැම ව්‍යාපෘතියක්ම කරන්න සල්ලි නැහැ, බජට් නැහැ. funds limited. ඒතකොට ඒ වගේ වෙලාවකදී අපිට සිද්ධ වෙනවා මේ ව්‍යාපෘති පෙළ ගස්වන්න, රෑන්ක් කරන්න සිද්ධ වෙනවා. ඒතකොට මේ රෑන්කින් එකේදී අපි ප්‍රධාන වශයෙන් මේ profitability index එක බේස් කරලා රෑන්ක් කරනවා. මොකද profitability index එකෙන් පෙන්නනවා එක රුපියලකට අපේ benefit එක, ඉපැයුම, return එක. ඒතකොට ඒ හින්දා මේ profitability index එක මතක තියාගන්න. ප්‍රාග්ධන සංරෝධතා එහෙම නැත්නම් capital rationing limited budgets තියෙන වෙලේට අපි මොන ප්‍රොජෙක්ට් එකද ඉස්සෙල්ලාම කරන්නේ ඊළඟට කොහොමද ඒ විදිහට අපිට ප්‍රොජෙක්ට්ස් රෑන්ක් කරන්න මේක ඉතා වැදගත් නිර්ණායකයක් වෙනවා. එතකොට අපි ගත්තොත් මේකේ ලක්ෂණ acceptance rule එක අපි කොහොමද profitability index එක බේස් කරලා ප්‍රොජෙක්ට් එකක් accept කරන්නේ? සාමාන්‍යයෙන් PI index එක එකට වඩා වැඩි නම් අපි ව්‍යාපෘතිය බාර ගන්නවා. එකට වඩා අඩුයි නම් අපි ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කරනවා. PI index එක එකට සමාන නම් ඒ කියන්නේ marginal project එක අපිට ව්‍යාපෘතිය බාර ගන්න පුළුවන්. මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. The project with the positive NPV අපි හිතමුකෝ සුද්ධ වර්තමානයේ ධනවන ව්‍යාපෘතියක් ගත්තොත් හැම වෙලෙම PI index එක greater than 1. ඒතකොට මේ සම්බන්ධතාවයත් ඔයාලට දැක ගන්න පුළුවන් දැන්. PI index එක එකට වඩා වැඩි වෙන සෑම අවස්ථාවකම සුද්ධ වර්තමානයේ ධන. profitability index එක එකට වඩා අඩු වෙනකොට ඒ වෙලාවේදී NPV එක නෙගටිව්. එතකොට මෙතන consistency එකක් තියෙනවා. NPV එක positive වෙන වෙලේදී PI index එකත් එකට වඩා වැඩි. එතකොට අපි NPV එකට අනුවත් මේ project එක feasible කියලා හඳුන ගන්නවා. PI index එකට අනුවත් project එක feasible කියලා හඳුන ගන්නවා. එතකොට මේ වගේ සම්බන්ධතා මේ නිර්ණායක අතර ඔයාලට දැන් හඳුන ගන්න පුළුවන්. එතකොට මේ නිර්ණායකය අපිට ඉදා වැදගත් වෙන්නේ අර capital rationing කියන අවස්ථාවේදී. අපි මේකේ characteristics ගත්තොත් profitability index එකේ it recognize the time value of money. දැන් ඒක පැහැදිලි. අපි PI index එක ගණනය කරන්නේ කොහොමද? මුදල් ලැබීම් වල වර්තමානාගය අපි බෙදනවා cost එකෙන්. එතකොට අපි මේ මුදල් ලැබීම් වල වර්තමානාගය හොයනකොට අපි time adjusted cash flow එක තමයි ගන්නෙ. එතකොට එහෙමනම් time value කියන එක අපි consider කරනවා. Value maximization. It consistent with the shareholders value maximization principle. අර සුද්ධ වර්තමානයේ වගේම මේ profitability index එක අපේ මූල්‍ය කළමනාකරණයේ අරමුණ වන wealth maximization ධනය උපරිම කිරීම කියන ඒ අරමුණත් එක්ක සමානව එකට ගමන් කරනවා. The project with PI greater than 1. දැන් අපි හිතමුකෝ profitability index එක එකට වඩා වැඩි 1.2 1.5යි ඒ වගේ આવොත් ඒ කියන්නේ එතනදී NPV එක positive project එක අපි accept කරනවා. ඒ වෙලාවේදී අපිට ඉඟියක් දෙනවා මේ project එකෙන් shareholders ලගේ wealth එක increase වෙනවා කියලා. ඒකට PI index එකත් ඒකයි අපි කියන්නේ අපේ objective එකත් එක්ක align. එකට සමාන්තරව ගමන් කරන එක. එතකොට මේ profitability index එකෙන් අපිට පෙන්නනවා relative profitability එක projects වල. ඒ කියන්නේ සාපේක්ෂව මේ ව්‍යාපෘති වල ලාභදායීත්වය හඳුනා ගන්න ඉතාම හොඳ නිර්ණායකයක් තමයි PI index එක. Since the
present value of the cash inflows is divided by the initial outflow is a relative measure of the project's profitability. Relative measure එක කියන්නේ රුපියලකට කොච්චරක profitability එකක් තියනවද? අපි ඉන්වෙස්ට් කරන රුපියලකට අපිට කොච්චර රිටර්න් එකක් තියෙනවද? ඒක රිලටිව් මෙෂර් එක. අපිට කම්පැරටිව්ලි මේවා කරන්න. මෙතන රුපියලකට මෙච්චර නම් අපේ ප්‍රොජෙක්ට් එකේ කොස්ට් එක මෙච්චරක් නම් ඉන්වෙස්ට්මන්ට් එක මෙච්චරක් නම් අපිට කොච්චර profitability එකක් තියෙද? ඉතින් ඒ වගේ රිලටිව් මෙෂර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. Like NPV method, PI criterion also requires calculation of cash flows and estimate the discount rate. එතකොට අර NPV එකේ වගේදී අපි cash flows ටික හඳුනා ගන්න ඕන, වට්ටම් සාධකය හඳුනා ගන්න ඕන. ඒතර ඒවා ඇවිල්ලා මේ process එක ඇතුලේ තියෙන බොහොම දුෂ්කර, බොහොම සංකීර්ණ කාර්යයන්. ඒතර ඒවා මේකෙදිත් ඒ ප්‍රශ්න ටික එහෙමම තියෙනවා. එතකොට assume that cash flows are reinvested at cost of capital. ඒතර PI index එක ගන්න කරනකොට assumption එක තමයි මේ cash flows අපි reinvest කරනවා at ප්‍රතිආයෝජනය කරනවා at cost of capital. එතකොට මෙන්න මේක NPV and profitability criteria disagree. ඒ කියන්නේ යම්කිසි අවස්ථාවක NPV එකයි PI index එකයි අතර යම්කිසි disagreement එකක් නොගැලපීමක් ගැටීමක් ඇති වුණොත් මතක තියාගන්න with no capital rationing. ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වාගේ ප්‍රාග්ධන limitations, ඒ කියන්නේ budget limitations නැත්තම් capital rationing නැත්තම් ඒ කියන්නේ අපිට ව්‍යාපෘති වලට ආයෝජනය කරන්න ඕනෑ තරම් මුදල් තියෙනවා නම් අපිට පුළුවන් NPV එක බේස් කරලා තීරණය ගන්න. ඒ කියන්නේ මොකක්ද? NPV එකයි profitability index එකයි disagree. NPV එකෙන් කියනවා A ගන්න කියලා, PI index එකෙන් කියනවා B ගන්න කියලා. ඒතර ඒ වගේ disagreement එකක් තියෙන වෙලේක අපිට බලන්න ඕන capital ratio එකක් තියනවද නැද්ද කියලා. මුදල් වල හිගයක් capital limitation එකක්, budgeting cash flow එකේ limitation එකක් තියෙනවා නම් අපි base කරගන්න ඕන PI index එක. එහෙම එකක් නැත්තම් ඕන තරම් සල්ලි තියෙනවා නම් අපි preferred criteria එක වෙන්නේ NPV එක, සුද්ධ වර්තමාන අගය. ඒතර relative measure showing the wealth increase for the rupee of investment. රුපියලක් ඉන්වෙස්ට් කරොත් 1.2කින් wealth එක වැඩි වෙනවා. එතකොට relative measure එකක් ඒක පෙන්නනවා කොහොමද wealth එක වැඩි වෙන්නේ කියලා. මේ ratio එකෙන් අපිට පෙන්නනවා ඉන්වෙස්ට් කරන රුපියලකට wealth එක කොච්චරකින් කොපමණ ප්‍රමාණයකින් ඉහළ යනවද කියලා. preferred under the capital ratio මම අර කියපු එක. එතකොට මෙතන ඒක පැහැදිලි කරනවා most companies have a limited amount of funds available for the investment. අපිට අසීමිතව සල්ලි නැහැ. අසීමිතව මුදල් නැහැ ආයෝජනය කරන්න. එතකොට අපිට සිද්ධ වෙනවා මුදල් ව්‍යාපෘති රෑන්ක් කරන්න. අපිට හැම ව්‍යාපෘතියක්ම ගන්න බෑ. එතකොට අපිට මේ රෑන්කින් වලට ප්‍රධාන වශයෙන් මේ PI index එක පාවිච්චි කරනවා. මොකද ඒකෙන් පෙන්නනවා ඉන්වෙස්ට් කරන රුපියලකට wealth එකේ ඉහළ යාම. එතකොට ඒ අනුව අපිට පුළුවන් අපේ සීමිත මුදල් අපි මොන ව්‍යාපෘති වලද wealth එක වැඩි වෙන විදිහට ආයෝජනය කරන්න කියලා තීරණය කරන්න. එතකොට ඒ තමයි අපිට මේ profitability index එකේ තියෙන ලක්ෂණ. එතකොට අපිට ගාණක් තියෙනවා. ඒ ගාණ හදන්න ඉස්සෙල්ලා අපි පොඩි break එකක් ගමු. එතකොට මෙතන ඉඳන් ඉතුරු කොටස ඊළඟ session එකේදී අපි කතා කරමු. ඒ අතර ඔයාලගේ break එකේදී ඔයාලට මේ ගණන් ටික හදන්නත් පුළුවන්. එහෙනම් අපි නැවත break එක අරගෙන ඊළඟ link එකේ 10:06යි අපි 10:05ට 10:35ට වගේ සම්බන්ධ වෙමු.